ආයිබෝවන් අපේ ආචාර්ය ශාන්ත විජේසිංහ ඇදුතුමන් ඇතුළු සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපි මේ සූදානම් වෙන්නේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය වාර්ෂිකව සංවිධානය කරන විද්‍යෝදය ශිෂ්‍ය පරීක්ෂණ දින 2021 වෙනුවෙන් කොහොමද ප්‍රසන්ටේෂන් එකක් හදන්නේ කොහොමද ඒක ප්‍රසන්ට් කරන්නේ කියන එක පිළිබඳව වැඩමුළුවක් පවත්වන්නට. ඉතින් අපි ඒක මම හිතන්නේ ළමයි මේ වෙනකොට ඇබ්ස්ට්‍රැක්ට් අපිට එවලා තිනවා. ඒකින් 439 දෙනෙක් මෙවර විද්‍යෝදය ශිෂ්‍ය පරීක්ෂණ දිනය වෙනුවෙන් තෝරාගෙන තේරලා ඉන්නවා මේ ප්‍රසන්ටේෂන් එක පවත්වන්නට. මේදී විශේෂත්වයක් තියෙනවා මෙවර මෙහම ළමයෙකුටම ඔබගේ අධ්‍යනාංශය වෙනුවෙන් හොඳම ඇබ්ස්ට්‍රැක්ට් එක අපි තෝරලා නම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම හොඳම අපේ ෆැකල්ටියේ 439න් හොඳම ඇබ්ස්ට්‍රැක්ට් 10 තෝරලා ඊචරල් එකක් හැටියට අපි පබ්ලිෂ් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා ළමයිනේ. ඉතින් ළමයින්ට මේවර විද්‍යෝදය ශිෂ්‍ය පරීක්ෂණ දිනය ඉතාමත්ම වැදගත් ශිෂ්‍ය පරීක්ෂණ දිනයක් හැටියට අපි අවධාරණය කරන්නේ. ඉතින් මේ අවස්ථාවේදී අපි දන්නවා කොවිඩ් අවස්ථාවේදී අපේ ආචාර්ය මණ්ඩලය අපි ශිෂ්‍යයෝ ඒ කටයුත්ත මෙහෙව්වා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉතින් උදේවරුවේ පැවැත්වුවා කොහොමද හියුමන් ටෙස්ට් නැත්නම් මානව ශාස්ත්‍ර විෂයන්ට අදාළව පරීක්ෂණ ඉදිරිපත් කරන්නේ කොහොමද කියන පිළිබඳව ආචාර්ය ආශා නිමාලි ෆෙර්නෑන්ඩෝ මහත්මිය. ඉතින් අපි සෝෂල් සයන්සස් නැත්නම් අපි කියනවා සමාජීය විද්‍යා විෂයන්හි කොහොමද ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න නැත්නම් ප්‍රසන්ටේෂන් එක කොහොමද ඩිලිවර් කරන්නේ බෙදා හරින්නේ කොහොමද ඒක පිළිබඳව අපි ඒ දේශනීය පවත්වන්නට නැත්නම් වැඩමුළුව පවත්වන්නට අපි තෝරාගත්තේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ වර්තමාන අංශාධිපති ආචාර්ය එම්.ඒ. ශාන්ත විජේසිංහ ඇදුතුමා. ඉතින් අපි එතුමා ගැන වර්ණනා කරනවා නෙවෙයි ඇත්තටම එතුමා මේ කියපු ගාම ඒ කාර්යය ඉතාමත්ම නැහැ බැහැ නොකිය ඒක ඉතාමත් සුහදශීලීව බාරගත්තා. කොහොමත් එතුමා ඍජුව කතා කරන ඍජුව වැඩ කරන බැරි නම් බැහැ කියන පුළුවන් නම් පුළුවන් කියන හොඳ ඇදුරුතුමෙක් හැටියටයි මම සලකන්නේ. ඒ වගේම අපි සමාජ විද්‍යා අධ්‍යනාංශ ශාස්ත්‍රයේ ගොඩාක් කීප දෙනෙක් ඉන්නවා මේ පර්යේෂණ පත්‍රිකා පිළිබඳව, ඒ වගේම ප්‍රසන්ටේෂන් පිළිබඳව, ඒ වගේම මේවා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කරන ගුරුවරු අතර විශිෂ්ට ගණයේ ශ්‍රේෂ්ඨ ගණයේ ආචාර්යවරයෙක් තමයි ආචාර්ය ශාන්ත විජේසිංහ ඇදුතුමන් කියන්නේ. ඉතින් එතුමා මේ පිළිබඳව හොඳ පර්යේෂණ කරපු කෙනෙක්, පර්යේෂණ නිරත වන කෙනෙක්. හොඳට ওই දරුවන්ට ඒ කොහොමද කරන්නේ කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් මේ කාලය තුල ලබා දෙන්න සූදානම් එතුමා. ඉතින් මම ඊ타මත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ ආචාර්ය ශාන්ත විජේසිංහ භූගෝල විද්‍යා අධ්‍යනාංශ අංශාධිපති මැතිතුමාට විද්‍යෝදය ශිෂ්‍ය පරීක්ෂණ කමිටුව 2021 කමිටුව වෙනුවෙන් අපේ ලේකම්තුමිය ඇතුළු සියලුම කමිටුව වෙනුවෙන් මේ ප්‍රසන්ටේෂන් එක බුදුමයාගේ වැඩමුළුව පවත්වන ලෙස අපි ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. බොහොම ස්තුතියි සර්ට. බොහොම ස්තුතියි. සියලුම දෙනාට ඇහෙනවද මාව? ඇහෙනවා සර්. ඇහෙනවා. ප්‍රථමයෙන්ම මේ සඳහා මට ආරාධනා කරපු අපේ මහාචාර්ය වසන්ත මෙන්ඩිස් මැතිතුමාත් ඒ වගේම මේ විද්‍යෝදය උපාධි අපේක්ෂක පර්යේෂණ සැසියේ වර්තමාන ලේකම් වශයෙන් කටයුතු කරන ආචාර්ය සංජීවී මන්ත්‍රී රත්න මහත්මයාත් ඇතුළු එම අපේ ප්‍රොෆෙසර් මෙන්ඩිස් තමයි චෙයාමන් වශයෙන් කටයුතු කරන්නේ. ඒ සියලුම ටීම් එකටම මම ප්‍රථමයෙන්ම මට මෙම සැසිය සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන් මගේ ගෞරවනීය ස්තුතිය පිරිනමමින් මම එහෙනම් ආරම්භ කරනවා. සුබ සන්ධ්‍යාවන් දයාබර ශිෂ්‍ය ශිෂ්‍යාවනි, ඔබ මේ වෙනකොට විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා
අවසන්. ඉතින් නැවතත් ඔබ සැම හමුවීම මම හිතන්නේ මේ ඔන්ලයින් මාධ්‍ය හරහා හෝ ඔබ සැම හමුවීම නැවතත් මා භාග්‍යයක් ලෙස සලකනවා. මගේ අද මෙම ප්‍රසන්ටේෂන් එකේ තේමාව ඕගොල්ලෝ ඔන්ලයින් හරහා WhatsApp group හරහා ෂෙයා වෙනවා දකින්න ඇති. එතකොට තේමාව වශයෙන් මම තෝරාගෙන තින්නේ effective presentation, ඵලදායි සඵලදායි presentation එකක් කොහොමද කරන්නේ කියන එක සහ ඒ සඳහා how to prepare and deliver, කොහොමද ඒ සඳහා ඔබ පර්යේෂකයෙක් වශයෙන් සූදානම් වන්නේ සහ එය කොහොමද audience එකට, දැන් මෙතෙන්දී නම් virtual platform එකක් අපිට තියෙන්නේ, online මාර්ගගත ක්‍රමවේදයක් තියෙන්නේ. ඒ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙය බෙදා හරින්නේ participants ලට කොහොමද ඔබගේ පර්යේෂණ දැනුම බෙදා හරින්නේ කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම. ඒ අනුව අද මෙම ප්‍රසන්ටේෂන් එකේ මූලිකම අරමුණ වෙන්නේ ඔබගේ මේ විද්‍යෝදය උපාධි අපේක්ෂක පර්යේෂණ සැසියේදී ඔබ ඉදිරිපත් කරන පර්යේෂණය පිළිබඳව සොයා ගැනීම, මොන ආකාරයේ ඒ සඳහා ඔබ කොයි ආකාරයෙන්ද සූදානම් විය යුත්තේ, ඒ වගේම එසේ සූදානම් වීමෙන් අනතුරුව කොහොමද ඒක participants ලට audience එකට deliver කරන්නේ කියන එක. මම මෙතෙන්දී online platform එකම විතරක් නෙමෙයි මගේ මේ presentation එක සඳහා මාතෘකාව කරගන්නේ ඔබ යම්කිසි දවසක environment එකක් තුල, භෞතිකමය පරිසරයක් තුල ඔබගේ presentation එක සඳහා සූදානම් වීම සහ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ොත් මම ඇතැම් කරුණු මෙහිදී සාකච්ඡාවට ලක් කරනවා. ඒ අනුව මම හිතන්නේ අද දේශනේ ඉගෙනුම අරමුණු ඉතාමත්ම ඔබට පැහැදිලි වන්න ඇති කියලා. ඒ අනුව අපි සරලව පළමුවෙන්ම හඳුනා ගමු what's a research presentation. දැන් මෙතෙන්දී අපි විවිධාකාර presentation කරනවා. ඕගොල්ලන්ට මතක ඇති ඕගොල්ලෝ විශ්වවිද්‍යාලයේ අවසන් වසර ශිෂ්‍යයෙක් වූ ශිෂ්‍යාවක් වශයෙන් පෙනී සිටිනකොට තමන්ගේ assignments වලින් පැවරුම් වලින් ලබාගත් දැනුම ඉදිරිපත් කරනවා. ඒ වගේම කණ්ඩායම් සාකච්ඡා, ඒ වගේම රිසර්ච් වලට ගිහිල්ලා කණ්ඩායම් වශයෙන් group presentation කරනවා. ඉතින් නමුත් මම මෙතෙන්දී වඩාත් අවධානය යොමු කරන්නේ ඕගොල්ලන්ගේ මේ VURD එකට අදාළව කොහොමද ඔබගේ පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ කියන එක. ඒ නිසා පළමුවෙන් අපි ඉතාමත්ම සරලව හඳුනා ගනිමු what's a research presentation කියන එක. Presentation is a speech or talk in which a new product, idea or piece of research work is shown and explained to an audience. දැන් ඔබ ඇත්තටම ඔබගේ මේ පර්යේෂණ ඉදිරිපත් කිරීම presentation එක එක්තරා ආකාරයක කතනයක්, ඒ වගේම එක්තරා ආකාරයක ස්පීච් එකක් අපි කියනවා දේශනයක් වෙනවා. මොකක් පිළිබඳවද මේ දේශනය ඔබගේ ඉදිරිපත් කිරීම කරන්නේ? ඔබ අවසාන වසරට කරනු ලැබූ පර්යේෂණය පිළිබඳව යම්කිසි audience එකකට, මෙතෙන්දී නම් අපි කියනවා academic and professional audience එකකට තමයි ඔබ ඔබේ මේ ඉදිරිපත් කිරීම හිවත් presentation එක කරන්නේ. It's a method of showcasing your findings referring to your research. මෙතෙන්දී ඇත්තටම විශේෂයෙන්ම ඔබගේ අවසාන වසර පර්යේෂණ නිබන්ධයේදී ඔබ කළ පර්යේෂණ මාතෘකාවට අදාළව ඔබගේ දැනුම, එහෙම නැත්නම් ඔබ සොයාගත් යථාර්ථය එම audience එකට, participants ලට මෙතෙන්දී නම් online මාධ්‍ය හරහා ඉදිරිපත් කිරීමක් තමයි ඔබ කරන්නේ. ඒ අනුව it's a presentation. You should communicate your problem, objectives, literature review, methodology, analysis and the findings from your analysis to the academic and professional community. දැන් ඇත්තටම මෙතෙන්දී audience එක කවුද මම පස්සෙත් ඒ ගැන කතා කරනවා. පැහැදිලිවම ඔබ මතකයේ තබාගත යුතු වැදගත් කාරණයක් තමයි මේ තමන්ගේ presentation එකක් prepare වෙනකොට මොන audience එකකටද ඔබ ආමන්ත්‍රණය කරන්නේ කියන එක. දැන් මෙතෙන්දී අපි දන්නවා පැහැදිලිවම
ඇකඩමික් අධ්‍යනානුකූල එසේ නැත්නම් වෘත්තීමය ක්‍රවුඩ් එකක් සඳහා තමයි ඔබ ඔබගේ පර්යේෂණ තේමාව ආමන්ත්‍රණය කරන්නේ සහ ඒ සොයාගත්ත දැනුම ආමන්ත්‍රණය කරන්නේ. එතෙන්දී ඒ විතරක් නෙමෙයි ඔබගේ ගැටලුව, අරමුණු, සාහිත්‍ය, ක්‍රමවේදය, විශ්ලේෂණය සහ සොයා ගැනීම ඊට අතිරේකව ඔබ භාවිතා කරපු රෙෆරන්ස් ලිස්ට් එකත් එක්ක තමයි ඔබගේ මේ පර්යේෂණ සැසියට අදාළ පර්යේෂණ පත්‍රිකාවේ ප්‍රසන්ටේෂන් එක කරන්නේ. ඉතින් මේ ආකාරයෙන් කරනු ලබන ප්‍රසන්ටේෂන් එකකදී මොනවද ඔබට තිබිය යුතු නිපුණතාවයන්? මොන කරුණුද ඔබ සැලකිල්ලට ගත යුත්තේ? Matters and the skills needed to make your presentation effective. වඩාත් ඵලදායී ලෙසත් වඩාත් සඵලදායී ලෙසත් ඔබගේ ප්‍රසන්ටේෂන් එක ඉදිරිපත් කිරීමේදී මොන කරුණුද ඔබ සැලකිල්ලට ගත යුත්තේ? මොන වගේ නිපුණතාවයන්ද ඔබ තුල තිබිය යුත්තේ කියන එක ඉතාමත්ම වැදගත්. මේ ගැන අපි ආමන්ත්‍රණය කරනකොට to conduct your presentation in more effective manner, you need to focus on the following two main components and skills. ඇත්තටම ඔබ කිනම් ආකාරයේ ප්‍රසන්ටේෂන් එකක් ඉදිරිපත් කරත් මෙන්න මේ කියන කරුණු දෙක ඉතාමත්ම වැදගත් වෙනවා. පළවෙනි එක තමයි proper preparation, නිවැරදි සූදානම් වීමක් තිබෙන්න ඕන. ඒ වගේම proper delivery, පැහැදිලි සුදුසු ආකාරයට ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඔබට තියෙන්න ඕන. මේ කරුණු දෙකම මනා ආකාරයෙන් ඉෂ්ට නොවුනොත් දුවා දරුවනි ඔබගේ ප්‍රසන්ටේෂන් එක එක්තරා දුරකට ඇගීමකට ලක්වුවත් සාර්ථකම සඵලදායීම ප්‍රසන්ටේෂන් එකක් කියලා එය නොසලකා සිටින්න පුළුවන්. බොහෝ අවස්ථාවල් වලදී ඇතැම් දුවා දරුවන් තමන්ගේ ප්‍රසන්ටේෂන් එක PowerPoint භාවිතා කරලා ප්‍රෙපෙයාර් කරගන්න ඊට අවශ්‍ය අන්තර්ගතය ඇතුළත් කිරීම සම්බන්ධයෙන් දක්ෂ වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ට එසේ මනා ලෙස සකසාගත් වඩාත් සංවිධානාත්මකව සකසාගත් ප්‍රසන්ටේෂන් එක ඉදිරිපත් කිරීමේ නොහැකියාව මත ඔවුන් අසාර්ථක වෙන්න පුළුවන්. සමහරුන් ඉදිරිපත් කිරීමේ හැකියාව අතින් දක්ෂයි. නමුත් ඔවුන්ට නිවැරදි ලෙස සංවිධානගත කරගන්න තමන්ගේ ප්‍රසන්ටේෂන් එක නිවැරදි ලෙස සූදානම් කරගැනීමේ හැකියාවක් නොතිබෙන්න පුළුවන්. තමන් කොච්චර ඉදිරිපත් කරත් ඉදිරිපත් කිරීම අතින් දක්ෂ වුණත් වැඩන්නේ මනා කතිකයෙක් වුණත් වොයිස් බැලන්ස් කරගෙන වොයිස් මැනේජ් කරගෙන කටහඬ පාලනයකින් යුක්තව ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණත් තමන්ගේ ප්‍රසන්ටේෂන් එක නිවැරදි ආකෘතියකට අනුකූලව සකසාගෙන නැත්නම් තමන්ට එතෙන්දී සාර්ථක ප්‍රසන්ටර් කෙනෙක් වෙන්න අපහසුයි. ඒ නිසා දුවා දරුවනි ඔබ සැලකිල්ලට ගත යුතු වැදගත්ම කාරණා දෙකක් වශයෙන් මේ කරුණු දෙකම අවධාරණය කරනවා. මොකද මේ කරුණු දෙකින් එකක් හෝ අසාර්ථක වුවහොත් ඔබට සඵලදායී ලෙස ඵලදායී ප්‍රසන්ටර් කෙනෙක් වීම අපහසු වෙනවා. ඒ නිසා නිවැරදි සූදානම ඒ වගේම පැහැදිලි සහ නිවැරදි ලෙස ඉදිරිපත් කිරීම කියන කරුණු දෙකම proper preparation, proper delivery කියන කරුණු දෙකම ඔබගේ ප්‍රසන්ටේෂන් එක තුළ අතිශයින්ම සැලකිල්ලට ගත යුතු පැති දෙකක් වෙනවා. ඒ නිසා තමයි මම මේ අද ප්‍රසන්ටේෂන් එකේ මාතෘකාව වශයෙන් සඳහන් කළේ effective presentation, how to prepare and how to deliver. කොහොමද සූදානම් වෙන්නේ? කොහොමද එසේ සූදානමට අනුව ඉදිරිපත් කරන්නේ? ඒ අනුව ඵලදායී ප්‍රසන්ටර් කෙනෙක් වන්නේ කෙසේද කියන එක. ඒ අනුව අපි පළමුවෙන්ම බලමු පළවන අංශයේවත් පළවන මාතෘකාව proper preparation, how to prepare කියන එක. මොනවද මේ නිවැරදි සූදානම තුල ඔබ සැලකිල්ලට ගත යුතු කරුණු? මෙතෙන්දී මම පැති දෙකකින් සාකච්ඡාවට ලක් කරනවා. අද ඇත්තටම ඔබගේ පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක්, වර්චුවල් ප්ලැට්ෆෝම් එකක් උනත් භෞතිකමය වශයෙන් යම් කිසි දවසක ඔබ ඉදිරිපත් කරත් සැලකිල්ලට ගත යුතු කරුණුත් මම මෙහිදී ආමන්ත්‍රණය කරනවා. ඒ අනුව under the preparation මොන වගේ pointsද ඔබට වැදගත් වෙන්නේ? මොන වගේ pointsද ඔබ සැලකිල්ලට ගත යුත්තේ? ඒ අනුව පළවෙනි point එකෙන් ඉදිරිපත් කරනවා assess the need of your presentation. ඔබගේ ඉදිරිපත් කිරීම ප්‍රසන්ටේෂන් එකේ අවශ්‍යතාවය තක්සේරු කරන එකට ලක් කළ යුතුයි. අපි ඒකට කියනවා need assessment එකක් කළ යුතුයි කියලා.
අවශ්‍යතාවයේ තක්සේරු කර යුතුයි. Should be done by analyzing the audience, time, place and duration, reasons and the resources. මේ අවශ්‍යතා තක්සේරුව අපි කියනවා need assessment. තමන්ගේ presentation එකට අදාළව need assessment එක කරනකොට මොන වගේ audience එකකට තමන් ආමන්ත්‍රණය කරන්නේ. දැන් online අපි Zoom හරහා කරනවා නම් එහෙම නැත්නම් Microsoft Teams හරහා කරනවා නම් මොන audience එකටද අපි මේ ආමන්ත්‍රණය කරන්නේ? කවුද අපේ participants ලා කියන එක පිළිබඳව සැලකිල්ලට ගත යුතුයි. ඒ වගේම කාලය, ස්ථානය කොතනද? මොන වගේ duration එකක්ද දෙන්නේ? Tamanට ඉදිරිපත් කරන්න දෙනු ලබන කාලය මොකක්ද? සහේතුකකරණය මොකක්ද? ඒ වගේම මොන වගේ resourcesද සම්පත්ද තමා ළඟ තබාගත යුත්තේ කියන කරුණු සැලකිල්ලටගෙන ඔබ ප්‍රසන්ටර් කෙනෙක් වශයෙන් නිවැරදි අවශ්‍යතා තක්සේරුවක් කරණය කිරීම පැහැදිලි සෝදානමකදී අනිවාර්ය කරුණක් වෙනවා. ඒ අනුව අපි පළවෙනි පොයින්ට් එක ගත්තොත් to whom you are going to address. Structure and the composition of audience very important for you to think. What important to the audience, what they expect are the important points regarding the audience analysis. ඇත්තටම මෙතෙන්දී ඔබ තමන්ගේ presentation එකට අදාළව audience එක කවුද? participants ලා කවුද කියන එක විශ්ලේෂණයකදී යෙදිය යුතුයි. දැන් දන්නවා අපි VURD පර්යේෂණ සැසියේදී ප්‍රධාන වශයෙන්ම අපේ මූලිකම focus වන participants ලා කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් තමයි තමන්ගේ presentation එක judge කරන panel of judges ලගේ panel එක. විනිශ්චයකරුවන්ගේ, තීන්දුකරුවන්ගේ, ඇගීම්කරුවන්ගේ කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම ඊට අතිරේකව මේ online platform එකේ ඔබත් සමග සහභාගී වන්න participants ලා ඉන්නවා. ඔබට ඇහුම්කන් දෙන, ඔබගේ presentation එක පිළිබඳව interest එකක් දක්වන පාර්ශවයන් ඉන්නවා. ඉතින් මෙන්න මේක ඔබ පැහැදිලිව හඳුනාගත යුතු කාරණයක්. මොකද ඔබ ඉදිරිපත් කරන්නේ ඔබේ audience එක පැහැදිලිවම academic crowd එකක්, එහෙම නැත්නම් professional crowd එකක්. එහෙම නැත්නම් marketing crowd එකක් නෙමෙයි. ඒ නිසා අපි සාමාන්‍යයෙන් fun වගේ දේවල් විහිළු තහළු කිරීම, ආකර්ෂණය කර ගැනීම වගේ දේවල් සාමාන්‍යයෙන් academic presentation වලදී කරන්නේ නැහැ. අපි marketing promote කරනවා නම් අන්න අපි එවැනි අවස්ථාවලදී වඩාත් ආකර්ෂණීය වන marketing strategies අපි පාවිච්චි කරනවා. වෙළඳපොළ උපාය මාර්ග. නමුත් ඕගොල්ලෝ දන්නවා පැහැදිලිවම ඕගොල්ලන්ගේ මේ crowd එක ඇවිල්ලා highly professional, ඉසාමත්ම වෘත්තීයයි, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී වුණත් ඒගොල්ලෝ academic environment එකේ ඉගෙනුම ලබන අය, යම් අය ඇල්මක් දක්වන පාර්ශවයන්, පිට පාර්ශවයන් සහභාගී වෙන්න පුළුවන්. එසේ සහභාගී වුණත් ඒ සහභාගී වන පිට පාර්ශවයන් පවා පැහැදිලිවම ඕගොල්ලෝ දන්නවා academic interest එකක්, පර්යේෂණය පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවයන්. අන්න ඒ නිසා මේ academic quality එක, professional quality එක තබා ගැනීම වැදගත් වෙනවා. මොකද Taman දන්නවා Taman ආමන්ත්‍රණය කරන්නේ මොන participants ලටද, මොන audience එකකටද කියන එක. ඒ නිසා දුවදරුවනේ ඒක වැදගත් කරුණක් වශයෙන් මතක තබා ගත යුතු වෙනවා. ඒ වගේම at what time the presentation due to be held. මොන වෙලාවටද presentation එක තියෙන්නේ? කල්තියා සෝදානම් වීම අවශ්‍යයි. පැහැදිලිවම online platform එකේ කරනකොට කාලය අතිශයින්ම වැදගත්. නෑ භෞතික මේ වශයෙන් කරත් කාලය අතිශයින්ම වැදගත්. නැවත වෙලාවක් ඔබට ලබා දෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මේ සංවිධායක මණ්ඩලයේ ඔබට එවන time slots පැහැදිලිව අවබෝධ කරගෙන මොන වෙලාවේද ඒක තියෙන්නේ කියන එක පිළිබඳ මනා අවබෝධයකින් සිටීම වැදගත් වෙනවා. ඒක AM වලින්ද තියෙන්නේ, post මේ වෑකෙන්ද තියෙන්නේ, PM වලින්ද තියෙන්නේ, උදේ කාලයේද, සවස් කාලයේද, කාලය වරද්ද ගන්න නැතුව මනා ලෙස කාලය පිළිබඳ මනා දැනුවත් භාවයකින් යුක්තව කටයුතු කිරීම හොඳ සූදානම් කරුවෙක්ගේ ලක්ෂණයක්. ඒ වගේම presentation එකට දෙන length එක කොයිතරම්ද? විනාඩි 15ද දෙන්නේ, 20ද දෙන්නේ? අදාළ සංවිධායක මණ්ඩලය coordinatorsලා හරහා ඔබට දැනුම් දෙනවා. ඉතින් ඔබ මේ කාලයට අනුකූලව ඔබගේ presentation එක සකස් කර ගැනීම අනිවාර්ය වෙනවා. ඒ වගේම කොතනද මම මේ presentation එක කරන්නේ? භෞතික වශයෙන් කරනවා නම් ඇත්තටම මොකද්ද Tamanට අදාළ lecture hall එක මොකද්ද? මොන room එකේද තියෙන්නේ?
ඉතින් සාමාන්‍යයෙන් නම් කල්තියා ගිහිල්ලා ඒ රූම් එක බලලා Tamante ඒ physically ඒ environment එක Tamante fit වෙනවද? කොහොමද seating arrangement එක තියෙන්නේ? desk arrange වෙලා තියෙන්නේ කොහොමද? කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම අතිශයින් වැදගත් වෙනවා. ඔබ භෞතිකමය වශයෙන් මේක කරනවා. නමුත් ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකකදී වුණත් කොතනද මම මේක කරන්නේ කියන එක අතිශයින්ම වැදගත්. මොකද වඩාත්ම comfortable place එකක්. ඔබට වඩාත්ම සුදුසු පරිසරයක් ඒ සඳහා තෝරාගත යුතුයි. ඇත්තටම මම අද මේ ඔබට මේ ප්‍රසන්ටේෂන් එක කරන්නේ මගේ අධ්‍යනාංශ රූම් එකේ ඉඳගෙන. එතකොට මම අධ්‍යනාංශ රූම් එකේ වුණත් අද කම්පියුටර් එක තනින් තන තියලා මම බැලුවා කොතනද මට වඩාත්ම comfortable වෙන්නේ. කොන්දේ අමාරු වෙන්නේ නැතුව හොඳට සීට් එකේ වාඩි වෙලා ඔඩියන්ස් එකට ග්‍රහණය කරගන්න පුළුවන් විදිහට කොයි විදිහටද මම වඩාත් comfortable place එක මොකක්ද කියන එක තෝර ගැනීම වැදගත් වෙනවා. මොකද ඔබ සාමාන්‍යයෙන් කම්පියුටර් එක පාවිච්චි කරන තැනම ඒක කම්පියුටර් එකේ වැඩ සඳහා ඕකේ වෙන්න පුළුවන්. නමුත් ඔබ අවධානය යොමු කරන්න ඕන මම යම්කිසි ඇකඩමික් ප්‍රොෆෙෂනල් ඔඩියන්ස් එකකටයි මම කතා කරන්නේ. ඒ නිසා මට වඩාත්ම comfortable place එකක් තෝරගන්න ඕනයි කියලා. මම ඇත්තටම ඕගොල්ලන් අද මගේ රූම් එකට ආවනම් මම වෙනදා කම්පියුටර් එක තියෙන තැන නෙමෙයි මම මේ ප්‍රසන්ටේෂන් එක කරන්න තෝරගෙන තියෙන්නේ. මම වෙනම තැනක් හදලා මේ ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් වෙන්නේ නැති තැන් හොයලා හරි මවුස් එක පහසුවෙන් තියාගන්න පුළුවන් තැන් බලලා තමයි හරිම comfortable place එකක් මම සකසා ගත්තා. ඉතින් ඔබත් ඇත්තටම නිකම්ම ගෙදර ඉඳලා හෝ ඔෆිස් එකේ හෝ වෙන යම් තැනක ඉඳලා කරනවා නම් එකපාරටම දුවගෙන ඇවිල්ලා එහෙම කරන්න අපහසුයි. මොකද එහෙම වුණොත් ඔබ අසාර්ථක වෙනවා ඔබගේ ප්‍රසන්ටේෂන් එක තුල. ඒ නිසා තමන් කරන ස්ථානයේ පිළිබඳව මනා පිරිසැකසුමක් පෙරසැකසුමක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඒ වගේම in the reason analysis you need to clearly identify the purpose of your presentation as you have to follow different approaches according to the purpose. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මොන අවශ්‍යතාවයේ සඳහාද ඔබ මේ ප්‍රසන්ටේෂන් එක කරන්නේ? ඇත්තටම මේක ඇකඩමික් එන්වයරන්මන්ට් එකයි කරන්නේ. මම අර කිව්වා වගේ මාකටිං එන්වයරන්මන්ට් එකකවත් කස්ටමර්ස්ලා ප්‍රොමෝට් කරන්නවත් එහෙම නැත්නම් වෙනත් උපාය මාර්ගයක් සඳහා නොවේ කරන්නේ. ප්‍රධානම රීසන් එක තමයි ඔබගේ රිසර්ච් ෆයින්ඩින්ග්ස් ඔබ පර්යේෂණය තුලින් සොයාගත්ත දැනුම මනා අධ්‍යනානුකූල රාමුවක් තුල වෘත්තිමය සහ ඇකඩමික් ක්‍රවුඩ් එකකට තමන්ගේ නොලෙජ් එක ඩිසමිනේට් කිරීම බෙදා හැරීම තමයි මෙතෙන්දී අපේක්ෂා කරන්නේ. ඒ නිසා ඔබ පැහැදිලිවම ඔබ හඳුනා ගන්න ඕන මගේ පර්පස් එක මොකක්ද? මගේ මේන් පර්පස් එක තමයි මගේ මේ ප්‍රසන්ටේෂන් එක සම්පූර්ණයෙන්ම ඇකඩමික් සහ ප්‍රොෆෙෂනල් ක්‍රවුඩ් එකකට මනා ලෙස sannivedanaya කිරීම. ඒ පිළිබඳව ඔබ දැනුවත් භාවයෙන් යුක්තව කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ අනුව තමයි ඔබට ප්‍රසන්ටේෂන් එක මනා ලෙස සකස් කර ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඒ වගේම you need to plan your presentation according to the available resources as well. දැන් තිබෙන සම්පත් මොනවද? භෞතිකමය වශයෙන්. භෞතිකමය වශයෙන් ඔබ ප්‍රසන්ටේෂන් එක ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක නැතුව ප්‍රසන්ට් කරා වුණත් ඔබ දැනුවත් වෙන්න ඕන තමන්ට කම්පියුටර් එකක් තියෙනවද? මල්ටිමීඩියා ෆැසිලිටිස් අවේලබල්ද? තමන්ට අවශ්‍ය නම් ප්‍රොජෙක්ටර්ස් පාවිච්චි කරන්න පුළුවන්ද? ක්ලිප් චාර්ට්ස් පාවිච්චි කරනවා නම් ක්ලිප් චාර්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්ද? කියන එක පිළිබඳව දැනුවත් වීම අතිශයින්ම වැදගත් වෙනවා. available resources මොනවද යන්නේ? දැන් ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක කරනකොට දුවදරුවනේ ඔබ සැලකිලිමත් විය යුතු කරුණු තමයි කොහොමද කම්පියුටර් එක මම පස්සෙත් ඒවා පිළිබඳව කතා කරනවා. මම ෆෝන් එක භාවිතා කරලාද කරන්නේ? එහෙම නැත්නම් පරිගණකය භාවිතා කරලාද කරන්නේ? කොහොමද මගේ ඉන්ටර්නෙට් ෆැසිලිටි එක පරිගණකයේ මනා ලෙස ක්‍රියාත්මක වෙනවද? ඉතින් මෙන්න මේ වගේ කරුණු පිළිබඳව ඔබ දැනුවත් වෙන්න ඕන. මොකද ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකකදී ඔබ අනෙකුත් ද්‍රව්‍ය පෙන්, පෑන්, පැන්සල්, පොයින්ටර්ස් වගේ දේවල් පාවිච්චි කරන්නේ. පොයින්ටර්ස් ඔබ ස්ක්‍රීන් එකෙන්ම zoom හරහාම තමයි ලබා ගන්න. ඉතින් ඒවා පිළිබඳවත් ඔබ යම්කිසි දැනුවත් භාවයක් තියෙන එක වැදගත්. ඒ සඳහා මම පස්සේ කියන්නම් ඔබ මොක් ප්‍රසන්ටේෂන් එකක්, පෙරහුරු ප්‍රසන්ටේෂන් එකක් තමා විසින්ම පවත්වා ගැනීම අතිශයින්ම වැදගත් වෙන කාරණයක්. ඒ වගේම ඔබගේ ප්‍රසන්ටේෂන් එක මනා ලෙස සංවර්ධනය කරමින් සංවිධානය කරගන්න. This refers to the organization of your ideas with the proper flow of your presentation.
ප්‍රසන්ටේෂන් එකක් කියන එකක් එහෙන් මෙහෙන් සකස් කරන්න පුළුවන් එකක් නෙමෙයි. පැහැදිලි ලෙස නිවැරදි ගලා යාමක් තියෙන්න ඕන. විශේෂයෙන්ම ඇකඩමික් ප්‍රසන්ටේෂන් වලදී අපි යම්කිසි ආකෘතියකට අනුව පැහැදිලි ගලා යාමක් තියෙන්න ඕන. ඒ අනුව develop a key point that you want your audience to be aware. මොනවද ඔබගේ audience එක academic සහ professional crowd එක එහෙම නැත්නම් participants ලා online platform එකේ සහභාගී වන්නන්ට දැනුවත් කළ යුතු ප්‍රධානම keywords මොනවද? අනේ keywords වලට අනුව ඔබගේ presentation එක මනා ලෙස සකස් කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. Develop up to 5 to 8 sub themes. Samanyan research has shown that an individual can remember approximately 8 points at a time. මෙන්න පර්යේෂණ තුලින් සනාථ කරලා තිනවා සඵලදායී පර්යේෂණයක් සිදු කිරීමේදී එක් audience එකේවත් crowd එකට participants ලට උපරිම වශයෙන් තේමා 8කුත් අවම වශයෙන් තේමා 5කුත් මතකයේ තබා ගැනීම පහසුයි කියලා. ඒ නිසා ඔබගේ මේ presentation එක සැලසුම් කරනකොට එවැනි උප තේමා 5ත් 8ත් අතර ප්‍රමාණයකින් යුක්තව තමන්ගේ ස්ලයිඩ් ප්‍රසන්ටේෂන් එක සංවිධානය කර ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා. ඒ අනුව මම මෙතෙන්දී ඔබට ආකෘතියක් ඉදිරිපත් කරනවා මේ points 8කින් යුතුව preparation according to the format කියන එක. එතෙන්දී පළවෙනි එක statement of the problem මම මේ ගැන නැවතත් කතා කරනවා. What is your problem කියන එක. Justification මොකක්ද ඔබගේ අපි පළවෙනි එක state මෙතන සිංහල මාධ්‍ය ළමයිනුත් ඉන්න නිසා statement of the problem ගැටලු ප්‍රකාශය පිළිබඳව පෙන්වුම් කරන්න ඕන. ඊට පස්සේ justification ගැටලුව තහවුරු කරන්න ඕන. ඊට පස්සේ පර්යේෂණ ප්‍රශ්න research questions ආමන්ත්‍රණය කරන්න ඕන. research objectives පර්යේෂණ අරමුණු පෙන්වුම් කරන්න ඕන. literature review in brief සාහිත්‍ය විමර්ශන ඉතාමත්ම කෙටියෙන් ඉදිරිපත් කරන්න ඕන. methodology එක අරමුණු ඉටු කර ගැනීම සඳහා පාවිච්චි කරපු ක්‍රමවේදය පැහැදිලි කරන්න ඕන. findings ඒ අනුව තමන්ගේ විශ්ලේෂණයෙන් සොයාගත්ත කරුණු ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම conclusions නිගමන වලට එන්න ඕන. ආපු නිගමන මොනවද? සහ අවසානයේ reference list එක හාර්වර්ඩ් ක්‍රමයට ලියා දැක්වීම අතිශයින්ම වැදගත් වෙනවා. මම මේවා පිළිබඳව ඉස්සරහට තවදුරටත් සාකච්ඡා කරනවා. නමුත් ඊට පෙර තවත් කරුණු කීපයක් මේ නිවැරදි සූදානම් වීමේදී කළ යුතු කරුණු වශයෙන් මම මෙතෙන්දී පෙන්වා දෙන්න කැමතියි. අපි පළමුවෙන්ම ගත්තොත් prepare according to the format නැවතත් මම අවධාරණය කරනවා. Always consider whether there is a given format to follow as the format is emphasized in many research presentations. විශේෂයෙන්ම මේ අධ්‍යයනානුකූල academic පර්යේෂණ ඉදිරිපත් කිරීම වලදී පැහැදිලිවම තමන්ගේ organization community එක සංවිධායක මණ්ඩලය ඔයගොල්ලන්ට දැනුම් දෙනවා මෙන්න මේ ආකෘතියට අනුව තමන්ගේ පර්යේෂණය සංවිධානය කරගෙන ඉදිරිපත් කිරීම කළ යුතුයි කියන එක. අර මම ඉස්සෙල්ලත් ඉදිරිපත් කරේ එවැනි ආකෘතියක් පිළිබඳව යම්කිසි දැනුවත් භාවයක් පැවතීම අතිශයින්ම වැදගත් වෙනවා. ඒ වගේම plan your support materials. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ think whether supplementary materials such as audio visuals, videos, artwork, documents, etc. are needed. එතන මේ කියන කරුණු අපි ගත්තොත් artwork අවශ්‍ය නම් වෙනත් යම් documents අවශ්‍ය නම් clip charts අවශ්‍ය නම් audio සහ video අවශ්‍ය නම් අපි මේවා ඇත්තටම ගොඩාක් දුරට අදාළ වෙන්නේ online presentation එකකට වඩා භෞතිකමය වශයෙන් ඔබ පෙනී සිටින presentation. ඉතින් එවැනි භෞතිකමය වශයෙන් පෙනී සිටින presentation එකකදී ඔබ එවැනි අවශ්‍ය වන materials මොනවද කියලා කල්තියා සූදානම් වීම සැලසුම් කිරීම අතිශයින්ම වැදගත්. හැබැයි මතක තබා ගත යුතු වැදගත් කරුණක් තමයි but keep in mind that poor use of audio visuals or video visuals and other materials is worse than having none. අපිට presentation වලදී පේනවා ඉතාමත්ම දුර්වල මට්ටමේ audio video හෝ වෙන යම් materials භාවිතා කරනවා. ඇත්තට මේ වෙනි දුර්වල අපැහැදිලි ශබ්දය විකෘති වෙච්ච මනාලෙස ශබ්දය ග්‍රහණය කරගන්න අපහසු පැහැදිලි වීඩියෝ රාමු ඉදිරිපත් කරනවට වඩා සාමාන්‍යයෙන් පෙන්වන කරන දෙයක් තමයි කිසිවක් ඉදිරිපත් නොකර සිටීම ඊට වඩා හොඳයි. ඒ නිසා ඔබ
ඔබගේ මැටීරියල්ස් පිළිබඳව දැනුවත් භාවයකින් යුක්තව කටයුතු කිරීම අතිශයින්ම වැදගත්. ඒවා මනා ක්‍රියාකාරීත්වයෙන් යුක්තද? ඔඩියන්ස්ලට, පාටිසිපන්ට්ස්ලට පැහැදිලිව ග්‍රහණය කරගන්න පුළුවන්ද? මොකද අපැහැදිලි දේවල් ඉදිරිපත් කිරීම නිසා එසේ ඉදිරිපත් කර නොකර සිටිනවාටත් වඩා ඔබගේ ප්‍රසන්ටේෂන් එකේ අසාර්ථකතාවයන් නිරූපණය වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ හරිම සැලකිලිමත් වෙන්න ඕන මොන වගේ මැටීරියල්ස් ඔබ භාවිතා කරන්නේ කියන එක. ස්ලයිඩ් ප්‍රසන්ටේෂන් එක දැන් ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක අපි ප්‍රසන්ට් කරනකොට අපැහැදිලි ස්ලයිඩ්ස් දානවට වඩා හොඳයි නොදා ඉන්න එක. ඒකෙන් තමන්ගේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන ඵලදායී බව වලට හානි වෙනවා. ඒ නිසා ඒවා පිළිබඳවත් දැනුවත් වීම අතිශයින්ම වැදගත්. ඒ වගේම prepare a checklist of the requirements. Make up a list of requirements such as pens, points, pointer, clip charts for avoiding the stress of forgetting at least a small thing. එතන මේ කියන කාරණේ අතිශයින්ම වැදගත් වෙන්නේ මේ ඔන්ලයින් රාමුවක් තුල නෙවෙයි, ඔන්ලයින් virtual platform එකක් තුල නෙමෙයි. ඔබ භෞතිකමය වශයෙන් ඔබගේ ප්‍රසන්ටේෂන් එක ඉදිරිපත් කරනවා නම් මොනවද ඔබට අවශ්‍ය වෙන්නේ? පෙන් ඕනද? highlighters ඕනද? pointers ඕනද? clip charts ඕනද? කියන එක පිළිබඳව දැනුවත් වීම අතිශයින්ම වැදගත්. නමුත් අපිට භෞතික ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් තුල කරනකොට ඔබට ඒ කියන දේවල් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් ඔබගේ ප්‍රසන්ටේෂන් එක හොඳට හදා ගැනීම, අමතර ඩිවයිස් එකක් තියෙනවා නම් ඒක සුදුසු ළඟ තබා ගැනීම. මොකද යම් විදියකින්වත් තමන් පාවිච්චි කරන කම්පියුටර් එක හෝ ෆෝන් එක හෝ ටැබ් එක ඇන සිටියොත් බ්‍රේක් ඩවුන් වුණොත් වැඩ කරන් ක්‍රියාවිරිත හුවොත් ටක් ගාලා තමන්ට පුළුවන් වෙන්න ඕන අනිත් ඩිවයිස් එකට මාරු වෙලා ක්‍රියාත්මක වෙන්න ඔඩියන්ස් එක දැනුවත් කරලා. ඉතින් මෙන්න මේවා පිළිබඳව යම්කිසි අවබෝධයකින් නැතුව කල්තියා සෝදානම් වීම අතිශයින්ම වැදගත් වන කාරණයක්. කෙසේ නමුත් ඔබගේ මේ VORD එකට අදාළව කරන ලබන රිසර්ච් ප්‍රසන්ටේෂන් එකේදී වඩාත්ම සැලකිලිමත් විය යුතු වැදගත්ම කාරණයක් තමයි ෆෝමැට් එක. මොන ආකෘතියටද ඔබ ඉදිරිපත් කළ යුත්තේ කියන එක. මොකද මනා ලෙස සංවිධානය කළා ඇකඩමික් එන්වයරන්මන්ට් එකක් තුල, ප්‍රොෆෙෂනල් එන්වයරන්මන්ට් එකක් තුල, පර්යේෂණ පරිසරයක් තුල ඔබගේ පර්යේෂණයෙන් සොයාගත් කරුණු ඉදිරිපත් කරන්න ඕන. ඒ නිසා ඔබට මෙන්න මේ ආකෘතියට අනුව තමන්ගේ ප්‍රසන්ටේෂන් එක හදා ගැනීම අතිශයින්ම වැදගත් වෙන කාරණයක්. අපි අර මම ඉස්සෙල්ලා සඳහන් කරා මේ ඉස්සෙල්ලත් මේ ආකෘතිය මේ ආකාරයෙන් පෙන්눔 කරා statement of the problem, පර්යේෂණ ගැටලුව එහෙමත් පර්යේෂණ ගැටලු ප්‍රකාශය, what's your problem කියන එක. දැන් මෙතෙන්දී අපිට පේනවා ළමයින් ප්‍රසන්ටේෂන් එක ආරම්භ කරපු ගමන් බොහෝ විදියට අනවශ්‍ය කරුණු සාකච්ඡාවට ලක් කරනවා. විශේෂයෙන්ම පර්යේෂණ මාතෘකාවේ ඉන්ට්‍රොඩක්ෂන් පාර්ට් එක හැඳින්වීමේ කොටස සඳහා අති විශාල කාලයක් ගන්නවා. අනවශ්‍යයි. මොකද ඔබට දීලා තියෙන සීමිත කාලයක්. බොහෝ දුරට විනාඩි 15ක් හෝ 20ක් තුල සමස්තයම ප්‍රසන්ට් කරලා ඉදිරිපත් කරලා අවසන් කරන්න ඕන. ඉතින් ඔබ විශාල වශයෙන් කාලය පර්යේෂණ මාතෘකාව හැඳින්වීම. ඒ කියන්නේ පුළුල් වූ රාමුවක සිට පර්යේෂණ මාතෘකාව හඳුන්වා දීමට උත්සාහ කිරීම නිෂ්ඵලයි. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ එවැනි දෙයක්. අපි දන්නවා ඔබ දැන් මේ පිළිබඳව අධ්‍යයනය කළා, තීසිස් එකකුත් ලියලා, හරි ස්වාධීන නිබන්ධයක් ප්‍රකාශයට පත් කළා. ඒ සඳහා ඇගීමකුත් ලබාගෙන තමයි මේ අවසාන අවස්ථාවට පැමිණලා තින්නේ ඔබ සොයාගත්ත දැනුම ඉදිරිපත් කරන්න. ඉතින් ඒ නිසා ඔබ අනවශ්‍ය කාලයක් මේ මාතෘකාව මොකක්ද කියලා හඳුන්වා දීම, මාතෘකාවේ කීවර්ඩ්ස් ප්‍රධාන මුඛ්‍ය තේමා හඳුන්වා දීම කාලය අනවශ්‍ය ලෙස නාස්ති කිරීම. ඇත්තටම අපි පැනල් එකක් වශයෙන්, ජජ් පැනල් එකක් වශයෙන් ඔබගේ නිවෙන දෙයක් බලාපොරොත්තු වෙන්නේත් නැහැ. මොකද කාලය මනා ලෙස කළමනාකරණය කර ගැනීම අතිශයින්ම වැදගත්. ඒ නිසා ඔබට පුළුවන් කෙලින්ම statement of the problem ගැටලු ප්‍රකාශයට අවතීර්ණ වෙන්න. මොකද්ද ඔබගේ පර්යේෂණ ගැටලුව? What's your problem? කෙලින්ම ඔබට ඍජුව ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි කාරණේ තමයි ගැටලුව සනාථ කිරීම. අතිශයින්ම වැදගත් කාරණයක්. මේ ප්‍රසන්ටේෂන් වලදී මම දැකලා තියෙන ප්‍රබල දුර්වලතාවයක් තමයි ගැටලුව ප්‍රකාශ කිරීමට බොහෝ ප්‍රසන්ටර්ස්ලා සමත් වුණත් ගැටලුව සනාථ කිරීමට වැඩිමනක්ම ප්‍රසන්ටර්ස්ලා අසමත් වෙනවා. මොකක් හෝ ගැටලුවක් කියන්න පුළුවන්. නමුත් ගැටලුවක් කියවපු පළියෙන්ම අපි දන්නවා ගැටලුව පිළිගන්න අපි කවුරුවත් සූදානම් වන්නේ නැහැ. දැන් මම ඉස්සරහට ඉදිරිපත් කරනවා
මම කරපු ප්‍රසන්ටේෂන් එක ඒ වගේම පර්යේෂණ පත්‍රිකාවකට අදාළව මේ විශේෂයෙන්ම ගාමන්ට් එන්වයරන්මන්ට් එකේ මැෂින් ඔපරේටර්ස් ලගේ තෘප්තිමත් භාවය පිළිබඳ මම කරපු ප්‍රසන්ටේෂන් එකක කොටසක් මම ඔබට ඉදිරිපත් කරන උදාහරණ වශයෙන් ජොබ් සැටිස්ෆැක්ෂන් එක. එතකොට මේ රැකියා තෘප්තිමත් භාවය කියන එක විවිධ සාධකවල ප්‍රතිඵලයක්. එතකොට මම මෙතෙන්දී තෝරගෙන තිනවා ඒ ගාමන්ට් ෆැක්ටරි එකේ ලයින් මැනේජර්ස්ලාගේ ලීඩර්ෂිප් රෝල් එක කොහොමද මේ නායකත්ව ශෛලිය මේ රැකියා තෘප්තිමත් භාවයට බලපාන්නේ කියන එක. ඉතින් රැකියා තෘප්තිමත් භාවයෙන් නැමැති ගැටලුව ඔබට ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් ඔබට ගැටලුව සාක්ෂාත් කිරීම අතිශයින්ම වැදගත්. ජස්ටිෆිකේෂන් කරන්න දීම වැදගත්. මේ ගැටලුව සාක්ෂාත් කරන්න විවිධ වූ කරුණු අනේක විද සාක්ෂි අපිට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපිට ප්‍රසන්ටේෂන් එකදී මේ කියන හැම එකක්ම පාවිච්චි කරන්න අමාරුයි. ඔබට වඩාත්ම වැදගත් පොයින්ට්ස් කීපයක් පෙන්눔 කිරීම අතිශයින්ම වැදගත් වෙනවා ගැටලුවක්සේ දැකීමට ගැටලුවේ තියෙන තීව්‍රතාවය තහවුරු කරමින් ගැටලුව අධ්‍යයනය කිරීමේ තියෙන වැදගත්කම හෙවත් සහේතුකකරණය හෙවත් ජස්ටිෆිකේෂන් එක ඉදිරිපත් කිරීම අතිශයින්ම වැදගත්. මම එතෙන්දී ඉදිරිපත් කරපු ප්‍රධානම කරුණු තමයි රැකියා තෘප්තිමත් භාවය පිළිබඳ ගැටලුවක් යම්කිසි ආයතනයක හෝ ගාමන්ට් ෆැක්ටරි එකක තියෙනවා නම් අනිවාර්යයෙන්ම සේවකයන්ගේ ප්‍රවාසීතාවය අපි කියන ඇබ්සන්ටිසම් එක කියලා. නිතර සේවකයන් වැඩට එන්නේ නැහැ. අන්න සේවක ප්‍රවාසීතාවය කියලා අපි සිංහලෙන් කියනවා. එහෙමනම් සේවකයන් නිතර නොදන්නා සේවයට නොපැමිණීම අතිශයින්ම ඉහළයි. අන්න මම පාවිච්චි කරා සේවකයන් නොදන්නා සේවයට නොපැමිණීම කියන දත්ත ගැටලුවේ තියෙන තීව්‍රතාවයේ සනාථ කරන්න. ඒ විතරක් නෙමෙයි මම පාවිච්චි කරා ඔවුන්ට මොන වගේ ටාගට්ස් දීලා තියෙන්නේ. ඩේලි ටාගට්ස් තියෙන්න පුළුවන්, මන්ත්ලි ටාගට්ස් තියෙන්න පුළුවන්. මේ ටාගට්ස් කොයිතරම් දුරට අචීව් කරලා තියෙනවද? ඒ අනුව ආයතනයේ විසින් අපේක්ෂිත ඉලක්ක තියෙනවා. සැබවින්ම සේවකයන් විසින් ළඟා කරගත් ඉලක්ක තියෙනවා. මේ දෙක අතර ગેප් එක පෙන්눔 කරනවා. මම ගැටලුවේ තියෙන තීව්‍රතාවය මේ රැකියාවල තියෙන අතෘප්තිමත් භාවය තෘප්තිමත් භාවයේ තියෙන ප්‍රශ්නය නිසා මොකක්ද කියලා සනාථ කරන්න. මොකද සේවකයන් තෘප්තිමත් නම් එවැනි ગેප් එකක් තියෙන විදිහක් නැහැ. ඔවුන් දෙන ලබන ඉලක්ක මනා ලෙස දෛනිකව හෝ මාසිකව අත්කර ගනු ලබනවා. නමුත් එවැනි ગેප් එකක් නිර්මාණය වෙන්නේ සේවකයන්ගේ අතෘප්තිමත් භාවය නිසා. ඉතින් මෙන්න මේ වගේ කරුණු කීපයක් අපි දන්නවා මේක සනාථ කරන්න තව බොහෝ කරුණු මම පර්යේෂණය තුල භාවිතා කරලා තියෙනවා. නමුත් වඩාත්ම වැදගත් කරුණු කීපයක් කරුණු පොයින්ට්ස් එකක් දෙකක් තුනක් මොකද තියෙන කාල සීමාව තුල එක ස්ලයිඩ් එකකින් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් නම් හොඳයි. අර මම කිව්වා වගේ සේවකයන් නොදන්නා වැඩට නොපැමිණීමේ අනුපාතයේ ඉහළ යාමේ මම ප්‍රස්තාරිකව හෝ දත්තාස ආශ්‍රයෙන් පෙන්වුම් කරනවා. ඒ වගේම ඉලක්ක ළඟා කර ගැනීමේ තියෙන අපහසුතාවයන් අපේක්ෂිත ඉලක්ක සහ සැබවින්ම ළඟා කරගත් ඉලක්ක අතර ગેප් එක පරතර විශ්ලේෂණය මම පෙන්වුම් කරමින් සනාථ කරනවා. රැකියාව පිළිබඳ තෘප්තිමත් භාවයකින් යුක්තව සේවකයන් කටයුතු කරන්නේ නැති බව. ඉතින් මෙන්න මේ ආකාරයට ඔබ මොන ගැටලුව අධ්‍යයනය කළත් ඒ ගැටලුවට අදාළ සහේතුකකරණය ගැටලුවට අදාළ ජස්ටිෆිකේෂන් එක දීම අතිශයින්ම වැදගත් වෙනවා. ඒ ඇත්තටම මම දැකලා තියෙනවා බොහෝ පර්යේෂණවල මේක පර්යේෂණ ප්‍රසන්ටේෂන්ස් ඉදිරිපත් කරනකොට මේක අසාර්ථකම කාරණයක් වශයෙන් තමයි මම දැකලා තියෙන්නේ. මොකද බොහෝ අය ගැටලුව ඉදිරිපත් කරනවා ගැටලුවක්සේ දැකීම ගැටලුවට තුඩුදුන් නිශ්චායක ඔබ එවැනි පර්යේෂණයක් සඳහා මෙහෙවීම ගැටලුව අධ්‍යයනය කිරීමේ තියෙන සාධාරණත්වය තහවුරු කිරීමට තරම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හෝ පර්යේෂකයන් සමත් වන්නේ නැහැ. ඒ නිසා දුවා දරුවනි මේ ගැන හිතන්න මොකද අප මෙවැනි ස්ටඩි එකක් කළේ? what is the purpose? හරි තමන් ඇයි මේකට මඟ පෙන්වුවේ? මොනවද මේ ගැටලුව සනාථ කරන්න තියෙන සාක්ෂි කියන ඒවා එක ස්ලයිඩ් එකකින් ඉදිරිපත් කිරීම අතිශයින්ම වැදගත් වෙන කාරණයක්. ඒ වගේම රිසර්ච් questions යනු ගැටලුව කරා විසඳුම් යාමේදී ඔබ ආමන්ත්‍රණය කරන පර්යේෂණ ප්‍රශ්න මොනවද? මොන වගේ පර්යේෂණ ප්‍රශ්නද ඔබ ආමන්ත්‍රණය කරන්නේ? උදාහරණයක් වශයෙන් ඔබ විශ්වවිද්‍යාල තරුණ පරම්පරාව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම කෙරෙහි බලපානා වූ සාධක පිළිබඳව ස්ටඩි කරනවා නම් අන්න ඔබ අහනවා ප්‍රධාන වශයෙන් පර්යේෂණ ප්‍රශ්නයක් මේ විශ්වවිද්‍යාල තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම කෙරෙහි කිනම් සාධක බලපානු ලබන්නේද? ඒ සඳහා ගත යුතු එම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම
අවම කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද? ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ විසඳුම් මොනවාද? අන්න ඒ විදිහට පර්යේෂණ ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීම අතිශයින්ම වැදගත්. මේ පර්යේෂණ ප්‍රශ්න වලට අනුකූලව තමයි දුවදරුවනේ පර්යේෂණ අරමුණු ගොඩ නගන්න ඕනේ. මොකද ප්‍රශ්න ඇහුවනම් ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා පර්යේෂණ ප්‍රශ්න වලට උත්තර දීමට හැකිවන පරිදි තමයි තමන්ගේ අරමුණු පෙන්눔 කරන්න ඕනේ. ඒ නිසා අතිශයින්ම වැදගත් කාරණයක් වෙනම ස්ලයිඩ් එකකින් ඉදිරිපත් කරන්න ඕන ඔබගේ පර්යේෂණයේ පොදු අරමුණ මොකක්ද සහ සුවිශේෂී අරමුණු මොනවාද යන්නේ. පොදු අරමුණකින් ප්‍රධාන කරුණු දෙකක් ඔබ ආමන්ත්‍රණය වෙන්න ඕන. කරන්නේ මොනවාද යන්නත්, කරන්නේ එසේ කරන්නේ ඇයිද යන්නත්. What is the purpose එක මොකක්ද? තමන්ගේ පර්යේෂණයේ අවසාන ඉලක්කය එහෙවත් අවශ්‍යතාව මොකක්ද? දැන් උදාහරණයක් වශයෙන් ඔබ විශ්වවිද්‍යාල තරුණී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම කෙරෙහි බලපාන්නා වූ සාධක පිළිබඳව ස්ටඩි එකක් කරනවා නම් ඔබගේ පර්යේෂණයේ ප්‍රධානම පොදු අරමුණ වෙන්නේ එවැනි සාධක අධ්‍යයනය කර තරුණයන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම අවම කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග යෝජනා කිරීම. අන්න ඒ ආකාරයෙන් ඔබගේ මොන පර්යේෂණ තේමාවට අදාළව වුවත් පර්යේෂණයේ ප්‍රධාන අරමුණ තමන් කරන්නේ මොකද්ද? ඒ අනුව අවසාන ඉලක්කය මොකද්ද? අවසානයේ ඔබ පර්යේෂණයේ අපේක්ෂා කරන්නේ මොකද්ද කියන එක මනා ලෙස ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යයි. ඔඩියන්ස් එක ආකර්ෂණීය කර ගැනීමට ඔඩියන්ස් එක වෙන්න panel of judges judge panel එකට තමන් කරන්නේ කුමක්ද යන්න කෙසේ කිරීමේ අවශ්‍යතාවය කුමක්ද යන්න අවධාරණය කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඊට අමතරව ඔබ සුවිශේෂී අරමුණු පෙළගස්සන්න ඕන. මොන වගේ සුවිශේෂී අරමුණුද ඔබ පරීක්ෂා කරේ? අපි දන්නවා අපේ පර්යේෂකයෙක් වශයෙන් මේ සියල්ලම අධ්‍යයනය කරන්න බෑ. මත්ද්‍රව්‍ය වලට බැයි වෙච්ච සාධක හොයනවනම් සියලු සාධක හොයන්න බෑ. මම යම්කිසි ගාමන්ට් ෆැක්ටරි එකක මැෂින් ඔපරේටර්ස් වගේ රැකියා තෘප්තිමත් භාවය කරනවා නම් රැකියා තෘප්තිමත් භාවය කිරීම නායකත්ව ශෛලීන්හි බලපෑම අධ්‍යයනය කරනවා නම් නායකත්ව ශෛලීන් විවිධ වූ නායකත්ව ශෛලීන් තියෙනවා. ඉතින් මට මේ කියන සියලුම නායකත්ව ශෛලීන් තමන්ගේ පර්යේෂණ පත්‍රිකාව හෝ තමන්ගේ තීසිස් එක තුල ආමන්ත්‍රණය කරන්න බෑ. ඒ නිසා තමයි අපි පර්යේෂණයේ සීමාවන් වශයෙන් ඒවා පෙන්눔 කරන්නේ. ඉතින් ඒ නිසා මොනවද ඔබ විශේෂීව බලපු කරුණු? දැන් උදාහරණයක් වශයෙන් මම ප්‍රධාන ලීඩර්ෂිප් ස්ටයිල්ස් තුනක් බැලුවා. මොකක්ද බැලුවේ? ඔටෝක්‍රටික් ඒකාධිපති ශෛලිය, ප්‍රජාතන්ත්‍රවාදී ශෛලිය සහ මේ කියන ගනුදෙනුකාරී ශෛලිය මොන ආකාරයෙන්ද මේ ගාමන්ට් වර්කර්ස් ලගේ රැකියා තෘප්තිමත් භාවය කිරී බලපාන්නේ. අන්න මම සුවිශේෂී අරමුණු වශයෙන් ලියනවා. හරි, ගාමන්ට් ෆැක්ටරි එකේ මේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන්ගේ රැකියා තෘප්තිමත් භාවය කෙරෙහි ඒකාධිපති නායකත්ව ශෛලිය, ප්‍රජාතන්ත්‍රවාදී නායකත්ව ශෛලිය සහ ගනුදෙනුකාරී නායකත්ව ශෛලියේ බලපෑම පරීක්ෂා කිරීම. එතකොට හරිම ස්පෙસિෆික්. අන්න ඒ නිසා තමයි ඒවට අපි කියන්නේ ස්පෙસિෆික් ඔබ්ජෙක්ටිව්ස් කියලා. සුවිශේෂී අරමුණු. ඔබ ඔබගේ පර්යේෂණය තුළ සාකච්ඡාවට එහෙම නැත්නම් විමර්ශනයේට එහෙම නැත්නම් පර්යේෂණය තුළ සොයා යාමට ලක්කලේ මොන වගේ කරුණුද? අන්න සුවිශේෂී අරමුණු වශයෙන් ඒවා මනා ලෙස ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ සඳහා ස්ලයිඩ් ගණනාවක් ඕනේ නැහැ. එක ස්ලයිඩ් එකකින් ඔබට පුළුවන් පර්යේෂණයේ පොදු අරමුණු මොකක්ද? ඒ වගේම ඒ පර්යේෂණයේ පොදු අරමුණ ඉටු කර ගැනීමට ඔබ සකස් කළ සුවිශේෂී අරමුණු මොනවාද යන්න පෙන්눔 කරන්න. ඉතින් ඒක අතිශයින්ම වැදගත් කාරණයක්. ඊළඟට හතරවන පොයින්ට් එකකින් මම පෙන්눔 කරනවා මනා ලෙස ප්‍රසන්ටේෂන් එක සකසා ගැනීමේදී ලිටරේචර් රිවිව් එක කියන එක. අපිට පේනවා ප්‍රසන්ටේෂන් කරන්න එනකොට ළමයි මේ ලිටරේචර් රිවිව් එක මනා ලෙස සංවිධානය කරගන්නේ නැහැ. තමන්ට දීලා තියෙන කාලයෙන් අති විශාල කාලයක් මේ ලිටරේචර් රිවිව් එක පැහැදිලි කරන්න යොදා ගන්නවා. ඇත්තටම අපි ඉච්චර ඒව බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතාමත්ම කෙටියෙන් ඔබගේ සාහිත්‍ය විමර්ශනයේ දැක්ම දීම අපි බලාපොරොත්තු වෙනවා. ඉතින්දී ඇත්තටම එක ස්ලයිඩ් එකකින් ටක් ගාලා ඉදිරිපත් කරන්න පුළුවන් නම් මම මේ පොඩි ආකෘතියක් ඉදිරිපත් කරලා තිනවා. මේ ලිටරේචර් රිවිව් එකේ authorsලා මෙතෙන්දී සියල්ලම highlight කරන්න ඕනේ නැහැ. මොකද අපි දන්නවා කාලය සීමිතයි. ඒ අවශ්‍ය නම් ප්‍රශ්න අහලා දැනගන්න පුළුවන්. ඒ නිසා ඔබ authorsලා කීප දෙනෙක්ගේ වඩාත්ම තමන්ගේ පර්යේෂණයට ඍජුව පර්යේෂණයේ අරමුණු වලට වඩාත්ම ඍජුව අදාළ වූ authorslaගේ නම් සඳහන් කළා. මොනවද ඒගොල්ලෝ points cover කරලා තියෙන්නේ? මොන වගේ දේවල්ද ඒගොල්ලෝ ආමන්ත්‍රණය කරලා තියෙන්නේ පර්යේෂණය තුල? දැන් එතකොට දැන් උදාහරණයක් වශයෙන් දැන් ඔබට
පොයින්ට් එක භාවිතා දැන් ඕන මම පොයින්ට් එක භාවිතා කරනවා. ඉතින් ඔබට පොයින්ට් එක භාවිතා කිරීමේ දැනුමක් නැත්නම් පෙර සූදානමක් අත්‍යවශ්‍යයි. ඒ පොයින්ට් එක කොයි ස්පොට් ලයිට් එක කොහොමද පාවිච්චි කරන්නේ කියන එක. ඒකත් පෙර සූදානමේ වැදගත් අංශයක් වෙනවා. ඉතින් ඕතර්ලා කවුද? ඕතර්ස්ලා කීප දෙනෙක් තමන්ගේ පර්යේෂණයේ අරමුණු වලට ඍජුව අදාළ වන කතුවරුන් කීප දෙනෙක් සහ ඔවුන් මොනවද ආමන්ත්‍රණය කරලා තියෙන කරුණු ඊටාමත්ම කෙටියෙන් සහ මොනවද ඔවුන් ආමන්ත්‍රණය කරලා නැති කරුණු. මොකද අතිශයින්ම වැදගත් වෙනවා. මම හිතන්නේ ඔයගොල්ලෝ සියල්ලම දැනුවත් වෙලා ඇති පර්යේෂණ ක්‍රමවේදය යම්කිසි තාක් දුරකට හෝ ආමන්ත්‍රණය වෙලා ඇති. ඕගලන්ගේ ස්වාධීන නිබන්ධය කරනකොට එතකොට අපි දන්නවා විශේෂයෙන්ම පර්යේෂණයක ඇකඩමික් රෙලවන්ස් එක අධ්‍යයනානුකූල වැදගත්කම නිර්මාණය කිරීමේදී මේ gap of the knowledge දැනුමේ තියෙන හිඩස ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ අනුව එක එක කතුවරුන් මොනවද ආමන්ත්‍රණය කරලා තියෙන කරුණු ආමන්ත්‍රණය කරලා නැති කරුණු මොනවද කියන එක පිළිබඳව ඉතාමත්ම කෙටි points covered points not covered මෙන්න මේ එක ස්ලයිඩ් එකකින් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඔබට මේක සාරාංශගත කරන්න පුළුවන්. අනිත් එක ඒ විතරක් නෙමෙයි. මේක ගොඩක් පැහැදිලි කරන්න උනත් අවශ්‍ය නැහැ. ඔබට මේකේ අවසාන ෆයින්ඩින් එක විතරක් කියන්න පුළුවන්. එකපාරටම ස්ලයිඩ් එක දැම්ම ඔඩියන්ස් එක ආකර්ෂණය වෙන්න, ජජ් පැනල් එක ආකර්ෂණය වෙන්න. මොකද ඒගොල්ලන්ට මේක පේනවා. ඔබ පැහැදිලිවම මෙන්න මේවා තමයි සාහිත්‍ය විමර්ශනයට ලක් කරලා තියෙන්නේ. ඒ අනුව ප්‍රධාන ඕතර්ස්ලා කීප දෙනෙක්ගේ නම් දානවා. ඒගොල්ලෝ සාකච්ඡා කරලා තියෙන කරුණු පොයින්ට්ස් කෙටියෙන් පෙන්වන්න කරනවා. සාකච්ඡා කරලා ඒගොල්ලන්ගේ අවධානයෙන් ලක් නොකළ කරුණු පේනවා. ඒ අනුව පැහැදිලිවම ඔඩියන්ස් එකට පේනවා මොකක්ද gap of the knowledge කියන එක. අන්න ඔබට මේ වැනි ස්ලයිඩ් එකක් දාලා ඒක පැහැදිලි කරනවට වඩා මෙන්න මම සාහිත්‍ය විමර්ශනය කළපු ආකාරය, ඒ සාහිත්‍ය විමර්ශනය තුලින් මට අනාවරණය වුණා මෙන්න මේ වගේ කරුණු ආවරණය වෙලා නැහැ. මේ points not covered area එක පෙන්නලා ඒ අනුව දැනුමේ හිඩසක් තියෙනවා. ඒ නිසායි මේ රිසර්ච් එකේ තියෙන අධ්‍යයනානුකූල වැදගත්කම කියන එකත් තහවුරු කිරීම අතිශයින්ම වැදගත් වෙනවා. ඒ වගේම මම මේ ඔබේ ආකෘතිය තුල වඩාත් අවධානයට යොමු කරනවා මේ ක්‍රමවේදය පිළිබඳව. මොකද එවැනි එකක් අවධානයට යොමු කරන්න ප්‍රධාන හේතුවක් තමයි බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පර්යේෂණවල ඉදිරිපත් කිරීම පමණක් නොව ඉතා ඉහළ මට්ටමේ පර්යේෂකයන්ගේ පවා පර්යේෂණවල ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ ක්‍රමවේදයේ තියෙන දුර්වලතාව. මේක නිකන් හරිම මට පේන දෙයක් තමයි මේ උඩ ඇවිල්ලා නැටුමක් රඟනවා තිරේ පිටිපස්ස වෙන කිසි දෙයක් අපි දන්නේ නැහැ. තිරේ පිටිපස්ස වෙන දේවල් ගැන අහුවත් ළමයින්ට හෝ පර්යේෂකයාට ඉදිරිපත් කරන්නාට ප්‍රසන්ටර්ට තිරේ පිටිපස්ස වෙන දේවල් දන්නේත් නැහැ. කියන්න තේරෙන්නේත් නැහැ. අන්න එතෙන්දී තමයි අපි ජජ් පැනල් එකක් වශයෙන් අසරණ වෙන්නේ. ඇත්තටම මෙවැනි ප්‍රසන්ටේෂන් සුදුසුද? මෙවැනි ඒවා ඇගීමට ලක් කරන්න පුළුවන්ද? මෙවැනි පර්යේෂණ සැසියක ප්‍රසන්ටේෂන් එකක් කළා කියලා සහතිකයක් දෙන්න වටිනවද කියන ප්‍රශ්නයට අපි මුහුණ දීලා තියෙනවා. මම ජජ් කෙනෙක් වශයෙන් ප්‍රසන්ටේෂන් වල පැනල් එකේ ඉන්නකොට. මොකද මේ ළමයා හෝ ප්‍රසන්ටර් දන්නේ නැහැ මේ තිරේ පිටුපස රංගනය අනාලිසිස් ඉදිරිපත් කරන්නේ. ඒක අපිට මට නම් පේන විදිහට ඒක that is crisis hidden. අර්බුදකාරී ලෙස සැඟවිලා තියෙනවා. මොකද ප්‍රශ්න කරාම බොහෝ ප්‍රසන්ටර්ස්ලාට ඒ පිළිබඳ කිසිදු අවබෝධයක් නැහැ. ඉතින් ඒ නිසා දුවදරුවනේ මම ඇත්තටම අවධානය කරනවා මෙන්න මේ කියන කරුණු ටික මෙතඩොලොජි එකේ ඉදිරිපත් කරොත් වඩාත් හොඳයි. එහෙම වුණොත් ජජ් පැනල් එකටත් ඔඩියන්ස් එකටත් ප්‍රසන්ටර්ස්ලාටත් පාර්ටිසිපන්ට්ස්ලාටත් වඩාත්ම ග්‍රහණය කරගන්න පුළුවන් ඔබගේ පර්යේෂණය තුළ අවධාරණය කරලා තියෙන කරුණු මොනවද කියන එක. විශේෂයෙන්ම conceptual framework of your study ඔබගේ අධ්‍යයනයේ තියෙන සංකල්පමය රාමුව ඉදිරිපත් කිරීම අතිශයින්ම වැදගත්. මොකද එවැනි සංකල්පමය රාමුවක් දුන්නොත් පැහැදිලිවම පාර්ටිසිපන්ට්ස්ලාට පැනල් එකට ජජ් පැනල් එකට වඩාත් හොඳින් ග්‍රහණය වෙනවා. එක පාටම at a glance එකවර ග්‍රහණය වෙනවා ඔබගේ පර්යේෂණය තුළ ආමන්ත්‍රණය කරලා තින්නේ මොන වගේ දේවල්ද මොන වගේ සංකල්පමය දැක්මක්ද ඔබට තියන්නේ කියලා. දැන් මම මේක ඉදිරිපත් කරලා තිනවා මම අර කිව්ව සංකල්පමය දැක්ම රැකියා තෘප්තිමත් භාවයේ කිරේ නායකත්ව ශෛලීන්හි බලපෑම. එක පැත්තකින් රැකියා තෘප්තිමත් භාවයේ ස්ටඩි කරලා තියෙන බව පැහැදිලිවම පේනවා මේ කොටුවට අනුව. ඒ වගේම මොනවද නායකත්ව ශෛලීන් තුලින් අවධාරණය ලක් කරලා තියෙන නායකත්ව ශෛලීන් කියන එක පිළිබඳව ඔඩියන්ස් එකට පැහැදිලි දැක්මක් at a glance එකවර ග්‍රහණය කරලා දෙන්න පුළුවන් වෙනවා.
ඩෙමොක්‍රටික් ස්ටයිල් එක බලලා තිනවා, ප්‍රජාතන්ත්‍රවාදී ශෛලිය බලලා තිනවා, ඔටෝක්‍රටික් ස්ටයිල් එක බලලා තිනවා, ඒකාධිපති ශෛලිය බලලා තිනවා, ට්‍රාන්සැක්ෂනල් ස්ටයිල් එක ගනුදෙනුකාරී ශෛලිය මොන ආකාරයෙන්ද මේ රැකියා තෘප්තිමත් භාවයට බලපාන්නේ කියන එක මෙයා කරලා තින්නේ කියන එක ඔඩියන්ස් එකට ඉතාමත්ම පහසුවෙන් ග්‍රහණය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේක අතිශයින්ම වැදගත්. දැන් මෙතෙන්දී මම ඔබට පර්යේෂණ දැක්ම පිළිබඳවත් යම්කිසි අවබෝධයක් තියෙනවනේ. මොකද පර්යේෂණයේ ක්‍රමවේදයක් නිර්මාණය කරනකොට පර්යේෂණ නිර්මාණය රිසර්ච් ඩිසයින් කියන එකත් වැදගත් වෙනවා. ඉතින් ඔබ ඉගෙනගෙන තියෙනවා නම් ඉගෙනගෙන නැත්නම් කරන්න යන්න ඕනේ. දැන් මම එතන දැම්ම ඩිඩක්ටිව් අප්‍රෝච් එකටයි මම මේක ඩිසයින් කළේ කියන එක. එතකොට ඒගොල්ලෝ දන්නවා, ඔඩියන්ස් එක දන්නවා, පාටිසිපන්ට්ස්ලා දන්නවා, ඒ වගේම ජජ් පැනල් එක දන්නවා මගේ පර්යේෂණයේ මොන ෆිලොසොෆි එකද, මොන දර්ශනය මතද දිවෙන්නේ කියලා. මම මෙතෙන්දී පැහැදිලිවම පෙන්නු කළ තියෙනවා ඩිඩක්ටිව් අප්‍රෝච් යන නිගාමී ප්‍රවේශය තමයි අනුගමනය වෙලා තියෙන්නේ කියන. ඉතින් මෙතෙන්දී ඔබට අවශ්‍ය නැහැ නිගාමී ප්‍රවේශය යනු කොනවද? ඒවා පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. පැහැදිලි දැක්මක් ඔඩියන්ස් එකට අපි at a glance දෙනවා. තමන්ගේ පර්යේෂණයේ නිගාමී ප්‍රවේශයට අනුව තමයි නිර්මාණය කරලා තින්නේ කියන එක. ඉතින් මෙවැනි සංකල්පමය රාමුවක් දීමම පමණක් සමහර පර්යේෂකයන් ඇත්තටම සංකල්පමය රාමුව දෙන්න සමත් වෙනවා. මෙවැනි ආකාරයෙන් තමන් මොකද්ද තමන්ගේ පර්යේෂණය තුළ මූලික වශයෙන්ම ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට ලක් කරේ කියන සංකල්පමය දැක්ම දෙන්න සමත් වුණත් බොහෝ අය ඒක මෙහෙයුම් කරන අතින් අතිශයින්ම දුර්වලයි. ඉතින් සමහර විට දුවදරුවනේ ඔබ ඉගෙනගෙනත් නැතුව ඇති. සමහර විට ඒක විෂයන් අනුව වෙනස් වෙන්න පුළුවන්. පර්යේෂණ ක්‍රමවේදය ඔබට කොයිතරම් දුරට අවසාන වසරේදී ඉගෙනුවද නැද්ද කියන කාරණය මෙතෙන්දී බලපානවා. කොහොම නමුත් දැන් බලන්න මම නිකාම කිව්වොත් job satisfaction රැකියා තෘප්තිමත් භාවය කියලා ඔඩියන්ස් එක බලයි. එතන මෙයා රැකියා තෘප්තිමත් භාවය කොහොමද බැලුවේ? ප්‍රශ්නාර්ථයක් ඔඩියන්ස් එකට ඉදිරි කරනවා. ප්‍රශ්න ඇහුවත් බොහෝ ප්‍රසන්ටර්ස්ලාට ඒක තේරෙන්නේ නැහැ. ප්‍රසන්ටර්ස්ලා ඇත්තට මේක බලලත් නැහැ. පර්යේෂකයන් වශයෙන් ඒක සොයලත් නැහැ. දැක්මකුත් නැහැ. ඊළඟ ඩෙමොක්‍රටික් කිව්වම හරි ප්‍රජාතන්ත්‍රවාදී ශෛලිය. මෙයා කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී ශෛලිය පර්යේෂණය තුල හඳුනාගත්තේ? ඔටෝක්‍රටික් ස්ටයිල් ඒකාධිපති ශෛලිය. මෙයා කොහොමද පර්යේෂණය තුල ඒකාධිපති ශෛලිය හඳුනාගත්තේ? ගනුදෙනුකාරී ශෛලියත් කොහොමද හඳුනාගන්නේ? අන්න ඒ නිසා දුවදරුවනේ අතිශයින්ම වැදගත් තමන්ට මේ මෙහෙයුම් කරණයේ පිළිබඳ දැක්මක් දෙන්න පුළුවන්. එතකොට ඔඩියන්ස් එකට ප්‍රශ්න නැහැ. අපිට මන්නම් කියන්නේ මම දැකලා තියෙනවා මේවා මැජික් ප්‍රසන්ටේෂන්. මම ওই ෆැකල්ටි එකේ පැහැදිලිවම කියලා තියෙනවා තමන්ගේ සංකල්පමය දැක්ම සහ සංකල්පමය රාමුව කොහොමද පර්යේෂණය තුල ක්‍රියාවට නැංවුවේ කියලා ප්‍රසන්ටර් ඉදිරිපත් කරන්න අසමත් වෙනවා නම් එයාට සහතිකය දෙන්න එපා කියලා. ඇත්තටම මට අපි ගත්තොත් අපි 100%ක්ම ප්‍රසන්ටේෂන් වලට සහභාගී වුණු 100ක නියදියක් අරගෙන මට පේනවා 99%ක්ම මෙවැනි දැක්මක් නැහැ. කොහොම නිකාම කියනවා මම මේකත් බැලුවා අරකත් බැලුවා මේකත් බැලුවා කොහොමද බැලුවේ කියලා කියන්න අඩුම ගානේ ස්ලයිඩ් එකක් ගන්නෑ ප්‍රශ්නයක් අහුවත් කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඇත්තටම ඔබට පුළුවන් නම් දුවදරුවනේ මොන ආකාරයෙන්ද මේ කියන සංකල්ප තමන්ගේ පර්යේෂණය තුල ක්‍රියාවට නැංවුවේ කියන එක ඔඩියන්ස් එකට සාක්ෂාත් කරන්න. ජජ් පැනල් එකට සාක්ෂාත් කරන්න පුළුවන් නම් අන්න ජජ් පැනල් එක ඔබ නිවැරදි ප්‍රසන්ටර් කෙනෙක් වශයෙන් සහ හොඳ ප්‍රසන්ටර් එක හොඳට ප්‍රිපෙයාර් කරන ගෙන ඇවිල්ලා තියෙන කෙනෙක් වශයෙන් පේනවා. දැන් ජොබ් සැටිස්ෆැක්ෂන් කිව්වම ඔයගලන්ට පේනවා මම කරුණු තුනක් ඔස්සේ රැකියා තෘප්තිමත් භාවයේ හොයලා තියෙනවා. attitude about the pay ගෙවන වැටුප පිළිබඳව ආකල්පය, attitude about the supervisors පිළිබඳව ආකල්පය, feeling about the work මොන ආකාරයේ හැඟීමක්ද වැඩ පිළිබඳව තියෙන්නේ. මෙන්න මේ කරුණු තුන ඔස්සේ තමයි යම්කිසි සේවකයෙක් රැකියා තෘප්තිමත් භාවයකින් යුක්තව කටයුතු කරනවාද නැද්ද කියන එක මම බලලා තියෙනවා. ඒකට ඔඩියන්ස් එකට ප්‍රශ්නාර්ථයක් නැහැ. අර ක්‍රයිසිස් හිටින් නැහැ. තිරේ පිටිපස්ස ජවනිකාව පෙන්වන්න ගන්නවා. බොහෝ අයගේ තිරේ පිටිපස්ස ක්‍රියාකාරීත්වයේ හින් සැඟවිලා තියෙන්නේ. සැඟවුණත් කමන්නේ ප්‍රශ්න අහුවාම එළියට දාලා උත්තර දෙන්න පුළුවන් නම්. ඔයාලට උත්තර දෙන්නත් බෑ. ඉතින් මෙවැනි ගැටලු වලින් ඔබ වළක්වා ගන්න. හරි මම තව එකක් ඕනනම් පැහැදිලි කරනවා මේ ඩෙමොක්‍රටික් ස්ටයිල් එක. මම කොහොමද බැලුවේ? නැත්නම් ලස්සන ඩෙමොක්‍රටික් ස්ටයිල් ප්‍රජාතන්ත්‍රවාදී ශෛලිය කියවම හරීම සුන්දර වචනයක්. මේ සුන්දර වචනය කොහොමද තමන්ගේ පර්යේෂණය තුල ක්‍රියාවට නැංගුනේ? මොන පැතිවලින්ද මේ ප්‍රජාතන්ත්‍රවාදී ශෛලිය හඳුනාගත්තේ? දැන් මම ප්‍රධාන වශයෙන්ම නිර්ණායක තුනක්
ඒ සඳහා භාවිතා කරලා තියෙනවා. Distributing responsibility සේවකයන්ට වගකීම් පවරනවාද? Empowering group members සේවකයන්ව සල් බල ගන්නවද? තීරණ ගැනීමේ ක්‍රියාවලියට නතු කරලා තියෙනවද නායකයා? Consult followers for the decision making. තීරණ ගන්න ඉස්සෙල්ලා තමන්ගෙනුත් අහලා බලනවද නායකයා? ඉතින් මෙන්න මේ වැනි ලක්ෂණ වලින් සමන්විත නම් තමයි යා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් කියන්නේ. තවත් ලක්ෂණ තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් මම ලක්ෂණ තුනක් මත තමයි මේ මගේ රිසර්ච් එක බලලා තින්නේ, පරිශ්‍රණයට ලක් කරලා තින්නේ. ඉතින් මම අනිත් ඒවා පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ නැහැ දුවා දරුවනේ. ඔයගලන්ට පේනවා මේ ට්‍රාන්සැක්ෂනල් ස්ටයිල් ගනුදෙනුකාරී ශෛලිය මම කොහොමද බලලා තින්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ශෛලිය කොහොමද බලලා තින්නේ. ඒකාධිපති ශෛලිය කොහොමද බලලා තින්නේ. ඒ වගේම රැකියා තෘප්තිමත් භාවය මම කොහොමද මගේ පරිශ්‍රණය තුල පරිශ්‍රණයට ලක් කරලා තින්නේ. ඉතින් මෙන්න මේ කියන දැක්ම, මෙන්න මේ කියන මේ සැඟවුණු කරුණු ඔබට එළියට දක්වන්න පුළුවන් නම් අතිශයින්ම සාර්ථක ප්‍රසන්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ පරිශ්‍රණය තුල උපන්‍යාස මොනවද පරීක්ෂා කරේ? හරි, මොන වගේ හයිපොතසිස් ඔබ ටෙස්ට් කරේ කියන එක පිළිබඳවත් පෙන්වුම් කිරීම මෙතෙන්දී වැදගත්. පරිශ්‍රණ නිර්මාණය තුල අතිශයින්ම වැදගත් කාරණයක් උපන්‍යාස ගොඩනැගීම සහ මොන වගේ උපන්‍යාසද පරීක්ෂා කළේ කියන එක. දැන් මෙතෙන්දී නම් මම ලියලා තිනවා මගේ අප්‍රතිශ්‍රේ එහෙවත් නැත යන අර්ථයෙන් කල්පිතේ ගොඩනගලා තිනවා. හරි, job satisfaction of the employees does not vary according to the leadership styles. හරි, ඒ කියන්නේ නායකත්ව ශෛලීන්ට අනුව සේවකයන්ගේ තෘප්තිමත් භාවය අනුව තෘප්තිමත් භාවය වෙනස් වන්නේ නැහැ කියන උපකල්පනය එවත් අප්‍රතිශ්‍රේ කල්පිතේ මම ගොඩනගාගෙන දෙනවා. ඒ අනුව වෛකල්පිතේ තමයි job satisfaction of the employees does vary according to the leadership styles. ඒතකොට විවිධ line managers අනුගමනය කරන leadership styles නායකත්ව ශෛලීන් වලට අනුව සේවකයන්ගේ තෘප්තිමත් භාවය වෙනස් වනවායි කියන වෛකල්පිතය මම ඉදිරිපත් කළා දෙනවා. ඊට අමතරව තවත් මම කල්පිතයක් බලනවා apart from the above main hypothesis මේ කියන ප්‍රධාන උපන්‍යාස වලින් අමතරව transactional leadership style should be the most significant in determining the job satisfaction. මම උපන්‍යාසය තව ගොඩනගාගෙන තිනවා මේ කියන ප්‍රධාන ශෛලීන් තුනෙනුත් ප්‍රජාතන්ත්‍රවාදී ශෛලිය, නායක ඊට පස්සේ ගනුදෙනුකාරී ශෛලිය සහ ඒකාධිපති ශෛලිය කියන ශෛලීන් තුනෙනුත් වඩාත්ම රැකියා තෘප්තිමත් භාවයේ තීරණය කරන්නේ මේ කියන ගනුදෙනුකාරී ශෛලියෙන් කියන එක. මොකද මානව මිනිසාගේ හැසිරීමට අනුව ගනුදෙනුවක් ආකාරයෙන් නායකත්වයේ ක්‍රියාත්මක වෙනවා නම් මිනිස්සු කැමතියි. ඉතින් ඒ නිසා ගනුදෙනුකාරී ශෛලිය වඩාත්ම වැදගත් වෙනවායි කියලා උපකල්පනයේ මම සිය පරිශ්‍රණයට ලක් කරලා තියෙනවා. ඉතින් දුවා දරුවනේ අතිශයින්ම වැදගත් මේ ආකාරයෙන් තමන්ගේ උපන්‍යාස මොනවද කියන එක ස්ලයිඩ් එකකින් ඉදිරිපත් කිරීම වැදගත් කාරණයක් වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් ඔබගේ පරිශ්‍රණයට අදාළ ආකෘතිය සංවිධානය කරගන්න ඕනේ. ඒ වගේම තමන්ගේ ස්ටඩි ඒරියා එකක් තියෙනවනම් ජෝග්‍රෆි කරන ළමයින්ට මේ ස්ටඩි ඒරියා එක අදාළ වෙනවා. සමාජ විද්‍යාව කරන ළමයින්ට ස්ටඩි ඒරියා එක අදාළ වෙනවා. ඉතින් මැප් එකකින් ඒක පෙන්වන්න කරන්න පුළුවන්. ඒ අනුව තවත් වැදගත් කාරණයක් තමයි ටාගට් පොපියුලේෂන්. තමන් මේ පරිශ්‍රණය කිරීමට ලක් වෙච්ච සමස්ත සංගහණය මොකක්ද? සංගහණයම පරීක්ෂා කිරීමට අපහසු නම් තෝරාගත්ත නියදිය මොකක්ද? නියදීම කලේ මොන ආකාරයටද කියන එක පිළිබඳව ස්ලයිඩ් එකකින් ප්‍රසන්ට් කිරීම අතිශයින්ම වැදගත්. මොකද බොහෝ පරිශ්‍රකයන් පරිශ්‍රණයට ලක් කරලා තියෙනවා විවිධ වූ කරුණු සම්පූර්ණයෙන්ම නියදිය වැරදි. නියදිය තෝරගෙන තියෙන ආකාරය වැරදි. හරි, උදාහරණයක් වශයෙන් සසම්භාවී නියදීම තෝරාගත්තයි කියනවා. නමුත් අරමුණු වල පැහැදිලිවම තියෙනවා නියදියේ ස්තර අනුව යම් දේවල් පරීක්ෂා කරයි. නියදියේ අපි හිතමු සංගාණයේ ස්තර අනුව යම් දේවල් පරීක්ෂා කරනවා. අපි හිතමු රැකියා තෘප්තිමත් භාවය ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස් වෙනවාද යන පරීක්ෂා කිරීම කියලා සුවිශේෂී අරමුණු වල අරමුණක් තියෙනවා. නමුත් නියදියට එනකොට ශිෂ්‍යයාව හෝ පරිශ්‍රකයා කියනවා සසම්භාවී නියදීම යොදාගත්තයි කියලා. අන්න බලන්න සම්පූර්ණයෙන්ම වැරදි. සංගාණයේ ස්තර අනුව පරීක්ෂා කරනවා නම් සසම්භාවී නියදීම යොදා ගන්න බෑ. ඉතින් ඒ නිසා පැහැදිලිවම ඔබ මොකක්ද ඔබගේ සමස්ත සංගාණය? තමන්ගේ පරිශ්‍රණ ගැටලුවට අදාළ සමස්තය මොකක්ද? ඒ සමස්තයෙන් පරීක්ෂා කළේ නැත්නම් ඒකෙන් තෝරාගත්ත නියදිය මොකක්ද?
මොන නියැදීමේ ක්‍රමයේද ඔබ අනුගමනය කරේ? ගුණාත්මක නියැදීම් ක්‍රම අනුගමනය කරාද? එහෙම නැත්නම් ප්‍රමාණාත්මක සසම්භාවී නියැදීම් ක්‍රම සම්භාවිතා නියැදීම් ක්‍රම අනුගමනය කළාද? ඉතින් ඒ ආකාරයට කොයි ආකාරයෙන්ද නියැදිය ගත්ත ආකාරය පැහැදිලිව ස්ලයිඩ් එකකින් ඉදිරිපත් කිරීම වැදගත් වෙනවා. ඒ වගේම දත්ත ඉක්රෙස් කිරීමට පාවිච්චි කරපු ක්‍රම මොනවද? දත්ත විශ්ලේෂණ ක්‍රම මොනවද කියන එක පිළිබඳව කෙටියෙන් ඉදිරිපත් කිරීම අතිශයින්ම වැදගත්. මතක තියාගන්න මේ හැම එකක්ම ඉදිරිපත් කරනකොට අරමුණුත් එක්ක ගැටෙන්න බෑ. අර නියදිය ගැන මම කිව්වා වගේ දත්ත ඉක්රෙස් කිරීමේ ක්‍රමත් දත්ත විශ්ලේෂණ ක්‍රමත් අරමුණු වලට මනා ලෙස ගැළපීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මම කාලයේ සීමිත නිසා තවදුරටත් මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මේ ආකාරයෙන් මනා ආකෘතියට අනුව ඉදිරිපත් කළා ක්‍රමවේදය මනා ලෙස දැක්වීම අත්‍යවශ්‍යයි. නැත්නම් ඇත්තනම ඔබ ඉදිරිපත් කරනවා අර මම කිව්වා වගේ සැඟවුණු දෙයක් තමයි පෙන්눔 කරන්නේ. ඔබගෙන් ප්‍රශ්න ඇහුවත් ඔබට ඒවට මනා ලෙස උත්තර දෙන්න අපහසුයි. ඉතින් එවැනි තමා නොහැකියාවක් ඇති කෙනෙකු බව ප්‍රසන්ටේෂන් එක තුල ගම්මෙව්වොත් ඒකෙන්ම පේනවා ඔබ සඵලදායී ප්‍රසන්ටර් කෙනෙක් නොවන බව. ඒ වගේම දැනුවෙන් පරිපූර්ණ මනා ලෙස ප්‍රසන්ටේෂන් එක සකසාගත් ප්‍රසන්ටර් කෙනෙක් නොවන බව තහවුරු වෙනවා. ඉතින් මීට අතිරේකව තවත් වැදගත් කරුණු කීපයක් මම අවධානය යොමු කරන්න කැමතියි. preparation of physical space කියන එක මම කතා කරා. essential to arrive early enough to give yourself a chance to rearrange all the furniture and get a sense of the particular place and space. මෙන්න මෙතෙන්දී මේ කියන කාරණේ වඩාත් වැදගත් වෙන්නේ මේ භෞතිකමය වශයෙන් ප්‍රසන්ටේෂන් එකක් කරනකොට. එතකොට ඔබ භෞතිකමය වශයෙන් ප්‍රසන්ටේෂන් එකක් කරනවා නම් එක පාටම හෝල් එක පළවෙනි වතාවටම අත්විඳිනවා නම් ඔබ යම්කිසි ආකාරයකට අන්කම්ෆර්ටබල් වෙනවා. අපහසුතාවයන්ට පුහුණු දෙනවා. ඒ නිසා ඔබ ටිකක් වේලාසෙනින් මේ ස්ථානයට ගිහිල්ලා රූම් එක පරීක්ෂා කළා. මට නියමිත රූම් එක මොකද්ද? ඒකේ ඩෙස්ක් අරේන්ජ්මන්ට් එක මොකද්ද? ෆර්නිචර් අරේන්ජ්මන්ට් එක මොකද්ද? තමන් කොන්ෆර්ටබල් ද ඒ ප්ලේස් එකට කියන එක යම්කිසි අවබෝධයක් ලබා ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා. ඒ වගේම මම අර ඔන්ලයින් ප්‍රසන්ටේෂන් එකක් කරනකොට මම අවධානය යොමු කරා තමන්ගේ ප්ලේස් එකේ තියෙන වැදගත්කම. මම කිව්වා මම අදත් මගේ ප්ලේස් එක මාරු කළා මම කොන්ෆර්ටබල් විදියට ස්ථානය සකස් කරගත්තයි කියලා. ඉතින් ඒ නිසා ඔබ හැමදාම ගෙදර හෝ හොස්ටල් එකේ හෝ බෝඩිමේ හෝ ඉදිරිපත් කරන තැනම ප්‍රසන්ටේෂන් එක කිරීම සඳහා තෝරගන්න එපා. එතන වඩා සුදුසු නම් ඒක තෝරගත්තට ගැටලුවක් නැහැ. නමුත් ඊට වඩා කොන්ෆර්ටබල් එන්වයරන්මන්ට් එකක්, කොන්ෆර්ටබල් ස්ථානයක්, ප්ලේස් එකක් තෝරා ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා. ඒ වගේම මෙන්ටල් ප්‍රිපරේෂන් එක කියන එකත් අතිශයින්ම වැදගත් කාරණයක්. මොකද ඕනම කෙනෙකුට ප්‍රසන්ටේෂන් එකක් කරනකොට ස්ට්‍රෙස් එකක් තියෙනවා. Taman දන්නවා දැන් මේ කාලය තුල මේක කරන්න ඕන. හරියට මට කරගන්න පුළුවන් වෙයිද? නිවැරදිව මම ප්‍රසන්ටේෂන් එක කරාද? ඒ නිසා ඔබ මෙන්ටලි රිලැක්ස් වීම අතිශයින්ම වැදගත් වෙනවා. මේ සඳහා හොඳම ක්‍රමය තමයි මොක් ප්‍රසන්ටේෂන් එකක් කරලා පුරුදු වෙන්න. ගෙදර තමන් ඉස්සරහා ඔඩියන්ස් එකක් ඉන්නවයි කියලා හිතාගන්න. එහෙම නැත්නම් දැන් ඔයගොල්ලෝ දන්නවා මේ ඔන්ලයින් මාධ්‍ය තුල තමන්ගේ යාළුවන්ව සම්බන්ධ කරගන්න පුළුවන්. Zoom හරහා මොක් ප්‍රසන්ටේෂන් එකක් කරලා යාළුවන්ට කියන ප්‍රශ්න අහන්න. යාළුවන්ට කියන්න තමන් කොච්චර දුරට තමන්ගේ වොයිස් මැනේජ්මන්ට් අතින් සාර්ථකද නැද්ද? තමන් මනා ලෙස මේක ඉදිරිපත් කරාද නැද්ද කියලා ඇගීමකට ලක් කරන්න කියලා. මේ ආකාරයෙන් මොක් ප්‍රසන්ටේෂන් එකක් කිරීම තුලින් තමන් හොඳට කොන්ෆිඩන්ට් වෙනවා. තමන් සැබෑ දවසේ කරන ප්‍රසන්ටේෂන් එකේ තියෙන ස්ට්‍රෙස් එක, මානසික ආතතිය අවම කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ කියන කරුණුත් සැලකිල්ලට අරගෙන මම ඊළඟ ස්ලයිඩ් එකේ ඉදිරිපත් කරනවා මේ ඔන්ලයින්ම ප්‍රසන්ටේෂන් වලට ආවේනිකව ප්‍රෙපරේෂන් මොනවද කියන එක. Simplify your slides. ඔගොල්ලෝ දන්නවා ඇත්තටම ගොඩාක් complicated slides ඉදිරිපත් කරන්න එපා. හරි එක පාට ඇනිමේෂන් එනවා, අරෙන් එනවා, ඊළඟ එක ඔබන්න තව ටික වෙලාවක් යනවා, ඊළඟට බ්ලින්ක් වෙලා එනවා. මේ ඕනවට වඩා ඇනිමේෂන්ස් දාගන්න ගන්න එපා. මොකද Tamanට පැහැදිලිව ඔඩියන්ස් එකට පහසුවෙන් ඉදිරිපත් කරන්න ඕන. කරකැවිලා එනවා, එහෙන් එනවා එකක්, අනිත් එක බ්ලින්ක් වෙලා එනවා, නිවෙනවපත් වෙනවා, තොරණ වගේ. ඉතින් මේවා ඇත්තටම අනවශ්‍යයි. මොකද Tamanට ඕනේ හරිම සිම්පල් විදිහට ස්ලයිඩ් එක ඉදිරිපත් කරන්න. ඒ නිසා මේ අනවශ්‍ය ඇනිමේෂන්ස් දාගන්න එපා. ඒ වගේම be clear, හරි පැහැදිලි වෙන්න ඕන. අපි දැකලා තියෙනවා බොහෝ ප්‍රසන්ටේෂන් වල too much wording. විශාල වශයෙන් පුංචි
අකුරු ගොඩාක් පේනවා අන්තිමටම ඔඩියන්ස් එකට කියෝ ගන්නත් බෑ. ජජ් පැනල් එකට කියෝ ගන්නත් බෑ. ඉතින් ඒ නිසා මේ වගේ වර්ඩින් අනවශ්‍ය වර්ඩින් අයින් කරගන්න. ඒ වගේම හරිම ක්ලියර් පොයින්ට්ස් වශයෙන් පෙන්වුම් කරන්න. be tech preparation. technical preparation එකක් අත්‍යවශ්‍යයි online වලදී. කම්පියුටර් එක කොහොමද? කම්පියුටර් එකේ errors තියෙනවද? stuck වෙයිද කම්පියුටර් එක? ඒ වගේ අවස්ථාවල් වලදී additional device එකකුත් ළඟ තියාගන්න පුළුවන් නම් හොඳයි. presentation එක දවසට පුළුවන් යාළුවෙක් එකක් වුණත් ඉල්ලලා තමන්ගේ ළඟ තියාගන්න. ඉතින් ඒවා ඉතාමත්ම වැදගත් වෙනවා. මෙන්න මේ consider the signal strength එක අතිශයින්ම වැදගත් කාරණයක්. ඇත්තටම මේ presentation එක කරන දවසට හොඳින් signal තියෙන තැනකට යන්න පුළුවන් නම් හොඳයි. එක්ක ඥාතියෙකුගේ ගෙදරක වෙන්න පුළුවන්, එක්ක යාළුවෙකුගේ ගෙදරක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශයකින් නගරයකට ටවර් එකක් හොඳට තියෙන signal strength එක හොඳට තියෙන තැනකට ගිහිල්ලා සූදානම් වීම අත්‍යවශ්‍ය වෙන කාරණයක්. ඒ වගේම මම ඉස්සෙල්ලා කිව්වා වගේ prepare a good physical space. Tamante පිටතැනකට ගියත් එදා එක පාටම ගිහිල්ලා එතන environment එකට comfortable වෙන්න අමාරුයි. ඒ නිසා මේ physical environment එක කොහොමද? මට මේ ඉන්ටර්නෙට් කඩේ නම් ප්‍රසන්ට් කරන්න ඉන්ටර්නෙට් කඩේට ගිහිල්ලා මේක කරන්න පුළුවන්ද මට? ඥාති ගෙදරක නම් කරන්නේ ඥාති ගෙදරක ගිහිල්ලා ඒ physical space එක පොඩ්ඩක් සලකා බලන්න. නැත්නම් තම පළවෙනි දවසේම uncomfortable වුණොත් තමන්ව ඒකටම මානසික වශයෙන් ආතතියකට ලක් වෙලා තමන්ගේ presentation එක සාර්ථක කරගන්න බැරි වෙනවා. ඒ වගේම set the scene. තමන්ගේ backdrop එක පසුපස තියෙන scenes මොනවද කියන එක සැලකිලිමත් වෙන්න ඕන. මොකද හරිම ප්‍රොෆෙෂනල් වෙන්න ඕන. දැන් මෙතෙන්දී අරවා මේවයි හැමදේම මල් පෝච්චි ඊට පස්සේ ඩෙස්ක් බංකු අරවා මේවා කැබිනට් ඔක්කොම පේනවනම් මං හිතන්නේ හරියට ආකර්ෂණය වෙන්නේ නැහැ තමන්ව ඔඩියන්ස් එකට සහ පාර්ටිසිපන්ට්ස් ලාට. ඉතින් සාමාන්‍යයෙන් ප්ලේන් වෝල් එකක් පැහැදිලි බිත්තියක් තෝරා ගැනීම සුදුසු වෙනවා. සුදු පැහැති හෝ බිත්තියක් තෝරා ගැනීම. ඒ වගේම අවශ්‍ය නම් බෑක්ඩ්‍රොප් එකක් දාගන්න පුළුවන්. මම හිතන්නේ අපේ ප්‍රොෆෙසර් මෙන්ඩිස්ලා අනිවාර්යයෙන්ම ඔයගලන්ට වර්චුවල් බෑග්ග්‍රවුන්ඩ් එකක් සපයාවි VURD ලෝගෝ එක සහිතව. අන්න ඒ වර්චුවල් බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමද සකසාගන්නේ කියන එක කල් තියා ඒවා පිළිබඳව දැනුවත් වෙලා වර්චුවල් බෑග්ග්‍රවුන්ඩ් එක මනා ලෙස තමන්ගේ පිටුපසින් ස්ක්‍රීන් එකේ වදින පරිදි සකසා ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා. ඒ වර්චුවල් බෑග්ග්‍රවුන්ඩ් එක උනත් හදනකොට ප්ලේන් වෝල් එකක වර්චුවල් බෑග්ග්‍රවුන්ඩ් එක හැදුවොත් අනවශ්‍ය දේවල් පේන්නේ නැහැ. දැන් නැත්නම් මොනතරම් අපි වර්චුවල් බෑග්ග්‍රවුන්ඩ් එක දැම්මත් පැහැදිලි බිත්තියක නෙමෙයි නම් ඒක තමන් ඉන්නේ ෆේස් කරලා තියෙන කැමරාව පැහැදිලි බිත්තියකට නෙමෙයි නම් අර වර්චුවල් බෑග්ග්‍රවුන්ඩ් එක අතරින් අර අනවශ්‍ය දේවල් පේනවා. ඒ නිසා මේ පැහැදිලි සීන් එක සකසා ගැනීම අතිශයින්ම වැදගත්. ඒ වගේම එලිමිනේට් ඩිස්ට්‍රැක්ෂන්ස්. මේ බල්ලෝ පුරන්න පුළුවන්, ළමයි අඬන්න පුළුවන්, දෙමව්පියෝ කෑ ගහන්න පුළුවන්, සද්ද පෝසාව තියෙන්න පුළුවන්, චූන් පාන්න යන්න පුළුවන්. හරි කෑ ගහන්න පුළුවන්. ඉතින් මේ වායෙන් ගොඩාක් වලකින තැන්වල. හරි ගොඩාක් වලකින තැන්වල හුදකලා කාමරයක Taman විතරක් සිටින Tamanගේ හඬ මානාලෙස පාලනය කරගන්න පුළුවන් තැනක ඕන Taman මේක සකසා ගන්න. මොකද බල්ලෙක් ඉන්න තැනක වුණොත් බල්ලා බුරාගෙන ගියොත් Tamanට ප්‍රසන්ටේෂන් එක හරියට කරගන්න බැරි වෙනවා. පාර ආයනක නම් වාහනවල සද්ද එනවා, චූන් පාන්න යනවා. ඉතින් මේවා හරි කරදර මාලෝ කියනවා. ඉතින් ඒ නිසා හරිම වැදගත් වෙනවා මේ ඩිස්ට්‍රැක්ෂන්ස් අවම වන තැනක තමන්ගේ ප්‍රසන්ටේෂන් එක මනා ලෙස වොයිස් එක මැනේජ් කරන්න පුළුවන් විදිහට තමන් හැඩගැසීම. ඒ වගේම මේ ඩ්‍රෙස් ප්‍රොපර්ලි කියන එකත් දැන් සමහර විට ඔබට හිතෙන්න පුළුවන් මම මේක ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ කරන්නේ මූණ පෙන්වන්න කියන එකක් නැහැ. හරි ඒ නිසා මම මගේ ප්‍රසන්ටේෂන් එක විතරක් දිග අරගෙන ඉන්නවා. ඒක විතරයි මම ඉදිරිපත් කරන්නේ. මම වීඩියෝ එක නම් කීයටවත් ඔන් කරන්නේ නැහැ කියලා. ඊට ගමම ජජ් පැනල් එක කියනවා පළමුවෙන්ම ප්‍රසන්ටර්ව හඳුනා ගන්න ඕන. ඒ නිසා ඔයාගේ වීඩියෝ එක ඔන් කරන්න කියලා. ඉතින් ඉන්න බලාගෙන ඉන්නකොට ඉන්නලා තියෙන ඇඳේ බුදියගෙන. එක්කෝ ඉසගේ එහෙන් මෙන් අවුල් වෙලා සම්පූර්ණයෙන්ම කොණ්ඩේ අවුල් වෙලා හරි එක්කෝ ෂර්ට් එකක් දාලා නැහැ, බ්ලවුස් එකක් හරියට ඇඳගෙන නැහැ. ඉතින් මෙවැනි දේවල් වුණාම අපි බලනවා ළමයා කෝ ප්‍රසන්ටර් නැහැ. ටික වෙලාවක් යනවා. මං හිතන්නේ කණ්ණාඩිය ළඟට දුවලා ටක් ගාලා ඔළුව පීරනකොට. එතකොට වෙන්න ඕන හරිය වෙලාව කාලේ ඉවරයි. ඔඩියන්ස් එක අප්‍රසාදයට ලක් වෙලා ඉවරයි. ඉතින් ඒ නිසා හිතන්න එපා. තමන්ට කොයි වෙලාවෙ තමන්ගේ මූණ පෙන්වන්න වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒ නිසා පැහැදිලිවම මනාලෙස ප්‍රොෆෙෂනල් ඇඳුමකින් සැරසිලා සිටීම අත්‍යවශ්‍යයි. මොකද
හිටික මම ජජ් පැනල් එක කියන්න පුළුවන් switch on your audio video කියලා. ඉතින් එවැනි අවස්ථාවලදී තමන් මනා ලෙස සුදුසු ඇඳුමකින් සැරසී සිටීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම සතුටු මූඩ් එකකින් සිටීම අත්‍යවශ්‍ය කාරණයක්. can hear your mood from your voice. සාමාන්‍ය voice එක විතරක් online platform එක ක්‍රියාත්මක වුවත් voice එක දුර්වල නම් පැහැදිලිවම ඔබගේ mood එක පිළිබඳවත් හැඟීමක් ලබා ගන්න පුළුවන්. ඔබ අද frustration එකෙන්ද ඉන්නේ? කලකිරීමෙන්ද ඉන්නේ? මනා සංවිධානයක් නැද්ද? වචන ගොත ගැහෙනවද? ඉතින් මේ සියලුම දේවල් ඔබගේ voice එකෙන් judge කරන්න පුළුවන්. ඔබ කොයිතරම් දුරට pressure environment එකකද ඉන්නේ නැද්ද කියන එක. ඒ නිසා be happy, හරිම relax වෙන්න, ඒ විදිහට comfortable වෙන්න presentation එක කිරීම සඳහා. ඒ වගේම be early. හරි පුළුවන් තරම් වේලසෙනියෙන් online platform එකට join වෙන්න. අවසාන මොහොතේ join වෙන්න එපා. අපි දන්නවා අවසාන මොහොතේ computer එක on කරන්න ගිහිල්ලා stuck වෙන්න පුළුවන්. ඒ නිසා කල්දියා ඒකට සූදානම් වෙන්න. දැන් අද උනත් මම කල්පනා කරා විනාඩි 15කටවත් කලින් ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න ඕනයි කියලා. නැත්නම් වෙන්නේ ඇත්තටම දන්නේම නැතුව තමන්ට විවිධ දුෂ්කරතාවයන් අපහසුතාවයන්ට මුහුණ දෙන්න පුළුවන්. දැන් අද මම හොඳම උදාහරණේ ඕගලගේ ප්‍රසන්ටේෂන් එක මම ගෙදරින් හදාගෙන ආපු ගමන් වෙලාවට කලින්ම ආපු ගමන් දාලා බලපු එක හොඳයි. සම්පූර්ණයෙන්ම කම්පියුටර් එක වැඩ කරන්නේ නැතුව ගියා. ඇත්තටම ස්ටාර්ට් වෙලා මම ලොකු අපහසුතාවයකට කත් කරා. මම ප්‍රොෆෙසර් වසන්තටත් කතා කරලා මෙන්ඩිස්සටත් කතා කරලා කිව්වා මාර ප්‍රශ්නයක් දැන් තුනට මේක කරගන්න පුළුවන් වෙයිද දන්නේ. මම ඒ ASCII වෙන කම්පියුටර් එකක් අරගෙන මගේ මතකයෙන් ටට්ටක් ගාලා මම ප්‍රසන්ටේෂන් එක ගහන අතරතුරේ වාසනාවට මම හදපු ප්‍රසන්ටේෂන් එක ආයි නැවතත් මගේ කම්පියුටර් එකේ ඔන් වුණා. ඉතින් මෙවැනි අපහසුතාවයෙන් දැන් බලන්න එවැනි අපහසුතාවයකට මම පත් වුණා. මම කලින් සූදානම් වෙච්ච නිසා ප්‍රෙපරේෂන් එක හොඳ නිසා මට පුළුවන් වුණා නැවතත් මම මොකද මේ සිද්ධිය වෙනකොට 12ට විතරයිදී 3ට විතරයි 3ටයි ඕගොල්ලන්ගේ නැවතත් හම්බ වෙන්න තියෙන්නේ. පැය 3ක කාලයක් තියෙනවා. මට නැවත උනත් මගේ මතකයෙන් ටක් ගාලා PowerPoint presentation එක හදාගන්න පුළුවන් තරම් කාලයක් තියෙනවා. ඒ නිසා එවැනි preparation එකක් තබා ගැනීම අතිශයින්ම වැදගත් වෙන කාරණයක්. ඉතින් දුවා දරුවනි මේ ආකාරයෙන් කොයිතරම් presentation එක prepare කරගත්තත් ඒක ඔබට නිවැරදි ලෙස deliver කරගන්න බැරි වුණොත් වැඩක් වෙන්නේ නැහැ. Proper presentation itself not enough to have an effective presentation. ඵලදායී සඵලදායී ප්‍රසන්ටේෂන් එකක් ඔබට ඔඩියන්ස් එකට ජජ් පැනල් එක ඉදිරියේ දිග්ගස්සන්න ප්‍රසන්ට් කරන්න සූදානම් වීමම පමණ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. You must be capable of delivering it. ඔබට හැකියාව තියෙනවා මනා ලෙසය ඔඩියන්ස් එකට පාර්ටිසිපන්ට්ස් ලට ඩිලිවර් කරන්න. A well prepared presentation may completely be ruined by the way you are delivering. ඔබ හොඳටම ප්‍රසන්ටේෂන් එක ප්‍රෙපෙයාර් කරලා තුනක්. ඔබට හරියට මේක ඩිලිවර් කරගන්න බැරි වුණොත් ඔබ ඊ අපරාධය අර සූදානම් වීම සම්පූර්ණයෙන්ම ඔබ අසාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ ඩිලිවරි ටෙක්නික්ස් පිළිබඳව මනා ලෙස දැනුවත් වීම වැදගත් වෙනවා. අපි බලමු ඒ අනුව ඔබ භෞතිකමය වශයෙන් ප්‍රසන්ටේෂන් ඔන්ලයින් රාමුවක නොවි ඔන්ලයින් වර්චුවල් ප්ලැට්ෆෝම් එකක නෙමෙයි මාර්ගගත ක්‍රමයේ අඩුව නෙමෙයි ඔබ භෞතිකමය වශයෙන් presentation එක සඳහා සූදානම් වෙනවා නම් සැලකිල්ලට ගත යුතු කරුණු entrance and the first moments. Note that the way you walk to the front, stand and face to the audience gives an important non-verbal message to everyone. Therefore you need to show to the audience that you are confident. ඔබ භෞතිකමය වශයෙන් presentation එක ඉදිරිපත් කරනවා නම් කොයි ආකාරයෙන්ද ඔබ stage එකට යන්නේ? කොයි ආකාරයෙන්ද ඔබ PowerPoint එක open කරන්නේ? කොයි ආකාරයෙන්ද ඔබ ඔවුන් ඉස්සරහා පෙනී සිටින්නේ කියන එක ඔබගේ තියෙන කොන්ෆිඩන්ස් එක හරියට පෙන්වන්න කරනවා. ඒ නිසා මනා ලෙස ඉන්ටර්වීම තමන් ඔඩියන්ස් එකට භෞතිකමය වශයෙන් පෙනී සිටින ඔඩියන්ස් එකට ඔබ කොන්ෆිඩන්ට් බව පෙන්වීම අතිශයින්ම වැදගත් වෙනවා. ඒ වගේම stance and gestures. Stand in a relaxed and natural way with the normal use of gestures. හරිම ඍජුව නැගී සිටින්න. හරිම රිලැක්ස් එකේ ඉන්න. බය වෙලා නිකන් තැතිගෙන හරි ගැඹීර විදියට ඕනකටත් වඩා මේවැකින් ඉන්න උත්සාහ කරන්න එපා. හරිම රිලැක්ස් එකේ පෙන්눔 කරන්න ඔබ ඔඩියන්ස් එකත් එක්ක අයි කන්ටැක්ට් තියාගන්න හරිම වැදගත් වෙනවා. ඒ වගේම වොයිස් කන්ට්‍රෝල් එක. මේ වොයිස් කන්ට්‍රෝල් කියන එක වර්චුවල් ප්‍රසන්ටේෂන් වලදී මේක භෞතිකමය ප්‍රසන්ටේෂන් වලදී වගේම ඔබගේ මාර්ගගත ක්‍රමයට Zoom හරහා කරන ප්‍රසන්ටේෂන් වලදී අතිශයින්ම වැදගත් වෙන කාරණේ තමයි මේ වොයිස් කන්ට්‍රෝල් එක. මොකද වොයිස් එක තමයි එතෙන්දී ඔබ නිරූපණය කරන්න තියෙන එකම සාධකය ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ. ඒ විතරක් නෙමෙයි භෞතිකමය වශයෙන් කරත් ඔබගේ වොයිස් එක ඉතාමත් වැදගත්.
කොහොමද ඔබ හඬ පාලනය කරන්නේ? අවශ්‍ය තැන්වලදී අවධාරණය කරන්නේ? අවශ්‍ය තැන්වලදී ඉහළට ගන්නේ? අවශ්‍ය තැන්වලදී පහළට ගන්නේ? නිවැරදි ප්‍රොනවුන්සියේෂන් එක කොහොමද කරන්නේ? ඒ වගේම දැන් එකම ඔබට ඔඩියන්ස් එක ආකර්ෂණය කරගන්න තියෙන එකම නිර්ණායකය තමන්ගේ වොයිස් එක තමයි. ඒ නිසා මේ වොයිස් එක කොහොමද මනාව ලෙස පාලනය කරන්නේ කියන එක පිළිබඳව මොක් පෙරවුරු ප්‍රසන්ටේෂන් කරලා පුරුදු වීම අත්‍යවශ්‍යයි. ඒ වගේම භෞතිකමය ප්‍රසන්ටේෂන් එකක් කරනවා නම් අයි කන්ටෙක්ස්ට් තබා ගැනීම අතිශයින්ම වැදගත්. You must be capable of keeping and maintaining your eye contact with the audience from the beginning to the end. තමන් භෞතිකමය වශයෙන් audience එක ඉස්සරහා පෙනී සිටිනවා නම් ජජ් පැනල් එක ඉස්සරහා පෙනී සිටිනවා නම් තමන් කොහොමද audience එක්ක තමන්ගේ ඇස් ගැටෙන අතර සම්බන්ධතාවයේ මනාව ලෙස පවත්වා ගන්න. අංග චලනය ඉතාමත්ම වැදගත්. හරි වොයිස් එක ඉතාමත්ම වැදගත්. පර්සනැලිටි එක ඉතාමත්ම වැදගත්. ඉතින් මෙන්න මේ කරුණු භෞතිකමය වශයෙන් කරනකොට අතිශයින්ම වැදගත්. ඒ වගේම time in your presentation. මේ කාලය කියන එක අතිශයින්ම වැදගත් සාධකයක් භෞතිකමය වශයෙන් කරත් online රාමුවක කළත්. You must be capable of managing your allocated time well. දෙන ලද කාලයේ මනාව ලෙස හරියටම ග්‍රහණය කර ගැනීම අතිශයින් වැදගත්. හරියටම දෙන ලද කාලයට පටන් ගැනීම දෙන ලද කාලය තුල නිමා කිරීම කියන එක අතිශයින්ම වැදගත් කාරණයක් බව මතක තබා ගත යුතු වෙනවා. ඒ වගේම bring in closure. හොඳ අවසානයක් දෙන්න ඕන. නිවැරදි පටන් ගැනීමක් වගේම make sure that the end of your presentation is memorable as you start. Make sure that you need to summarize the key points of your presentation at the end. කාලය මනාව ලෙස කළමනාකරණය කරගෙන ඔබ සමස්ත presentation එක තුල සාකච්ඡාවට ලක් කරපු කරුණු පිළිබඳව පොඩි සමරි එකක් ඉදිරිපත් කිරීම අතිශයින්ම වැදගත් presentation එක අවසන් කිරීමේදී. ඒ වගේම allowing to ask the questions, answering the questions. As an effective presenter, you must always welcome questions and be ready to answer by carefully listening to the questions. ඔබ ඉඩ දෙන්න ඕන audience එකට, judge panel එකට ඔබගේ presentation එකට අදාළ ප්‍රශ්න තියෙනවා නම්, පැහැදිලි කර ගැනීම තියෙනවා නම්, තවදුරටත් clarifications තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව දෙන්න. ඒ නිසා ඔබ නියමිත වේලාවෙදී presentation එක නිමා කිරීම අතිශයින්ම වැදගත් වෙනවා. ඒ අනුව ප්‍රශ්න සඳහා ඉඩ දෙන්න ඕන. ඒ වගේම ඒවට ඔබ නිවැරදිව ඇහුම්කන් දෙන්න ඕන. විශේෂයෙන් මේ ඔන්ලයින් රාමුවත් තුළ අපිට පේනවා බොහෝ ප්‍රසන්ටර්ස් ප්‍රශ්න ඇහුවාම නිශ්ශබ්දයි. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. තමන් හැම එකම පෙන්වන්න උත්සාහ කරන්නේ සිග්නල් වීක් එක. ඇහෙන්නේ නැහැ. සිග්නල් ස්ට්‍රෙන්ත් එක පුවර්. ඉතින් එවැනි අවස්ථාවකදී ඇත්තටම තවත් අන්න ඩිවයිස් එකක් ඔබට පාවිච්චි කරන්න පුළුවන් නම් අඩු ගානේ ෆෝන් එක හරි පාවිච්චි කරලා ඔබට උත්තර දෙන්න පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන් යම්කිසි ආකාරයේ ටෙක්ස්ට් බොක්ස් එක පාවිච්චි කරලා මැසේජස් දාන්න පුළුවන්. Tamanට මේ හඬ අපැහැදිලි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ටෙක්ස්ට් බොක්ස් එකට යොමු කරන්න කියලා ටක් ගාලා Tamanට සැබවින්ම ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. සැබවින්ම ඇහෙන්නේ නැති වෙන අවස්ථාවල් වලදී අන්න Tamanට පුළුවන් ටක් ගාලා මැසේජ් බොක්ස් එක පාවිච්චි කරලා බොක්ස් එකට දානවා ජජ් පැනල් එකට so that I can't hear මට මේ වෙලාවේ සිග්නල් පුවර් නිසා ඇහෙන්නේ නැහැ. නමුත් මම කැමති ටෙක්ස්ට් බොක්ස් එකට දාන්න ආන්සර් කරන්න. එතකොට පේනවා ඔඩියන්ස් එකට උනත් ජජ් පැනල් එකට උනත් ඔබ අසන ප්‍රශ්න වලින් පලා ගිහිල්ලා නැහැ. දැන් නම් ජජ් පැනල් එක උනත් ඔඩියන්ස් එක උනත් ඩවුට් එකක් තියාගන්න පුළුවන්. සැබවින්ම සිග්නල් ස්ට්‍රෙන්ත් එක නැද්ද? එහෙම නැත්නම් මෙයා මේකට උත්තර දෙන්නේ නැද්ද? කියන අනවශ්‍ය දේවල් ඔබ පිළිබඳව ජජ් කරන්න පෙළඹීම ඔබට වළක්වා ගන්න පුළුවන්. ඒ අනුව මම කාලයක් දැන් බොහෝ දුරට ඉක්ම ගිය නිසා අවසාන වශයෙන් මේ ඔන්ලයින් ප්‍රසන්ටේෂන් එකක් මනාව ලෙස ඩිලිවර් කිරීමේදී තවදුරටත් සැලකිල්ලට ගත යුතු කරුණු කීපයක් මම අවධානය යොමු කරමින් මගේ මේ ප්‍රසන්ටේෂන් එක ඉෆෙක්ටිව් සහ සඵලදායී ලෙස prepare and deliver කරන්නේ කොහොමද කියන එක අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. එනවා light of your face. ඔබගේ මූණ නිවැරදිව කැමරාවට යොමු කරන්න මතක තියාගන්න. මොකද හැමතිස්සෙම ප්‍රසන්ටර්ව හඳුනා ගන්න ඕන. බොහෝ අවස්ථාවල් වලදී ජජ් පැනල් එක කියනවා තමන්ගේ ප්‍රසන්ටර්ව හඳුනාගෙන ඉන්න ඕනයි කියලා. නැත්නම් වෙන කෙනෙක් ඉදිරිපත් කරනවාද කියලා අපි දන්නේ නැහැ. ඉතින් එතෙන්දී හොඳට තමන්ගේ ෆේස් එක හොඳට කැමරාවට දිස්වන පරිදි ග්‍රහණය කරගෙන සිටීම අතිශයින්ම වැදගත් වෙනවා. බොහෝ අවස්ථාවල් වලදී සිග්නල් ස්ට්‍රෙන්ත් එක පුවර් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී පළමුවෙන්ම තමන්ගේ වීඩියෝ එක ෆේස් එක පෙන්눔 කරලා ඔඩියන්ස් එකට පෙන්නලා පස්සේ තමන් කියනවා because of the signal strength poor signal strength මේ signal strength එක poor නිසා ඔබ excuse කරනවා ඔබගේ වීඩියෝ එක ස්විච් ඔෆ් කරාට කමක් නැද්ද කියලා. ඉතින් සමහර විට ඔබට ජජ් පැනල් එකම කියයි
වීඩියෝ එක ස්විච් ඔෆ් කරන්න. මොකද සිග්නල් ස්ට්‍රෙන්ත් එක මනාව ලෙස පවත්වා ගැනීම සඳහා. ඒ වගේම look them in the eye, speak to the camera, not to the screen. අතිශයින් වැදගත්. දැන් මේක බොහෝ අය කතා කරන්නේ ස්ක්‍රීන් එකට. කැමරාවටයි. දැන් මතක තියාගන්න කම්පියුටර් එකේ හෝ ටැබ් එකේ හෝ එහෙම නැත්නම් ෆෝන් එකේ කැමරාව ફોකස් කරලා කතා කරන්න. මොකද කැමරාවේදී තමයි ඔබගේ පර්සනැලිටිය හරියටම දිස් වෙන්නේ. ඒකදී අපි කියනවා ටීවී පර්සනැලිටි එකක් තබා ගැනීම අතිශයින්ම වැදගත් කියලා. මේ පෙන්වුම් කළ තුන්වන කාරණය මම කලින් සඳහන් කළා වගේම සඵලදායී ලෙස ප්‍රසන්ටේෂන් එක කිරීම සඳහා විශේෂයෙන්ම ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් තුල වර්චුවල් ප්ලැට්ෆෝම් එකක් තුල මාර්ගගත ක්‍රමවේදයක් සූම් රාමුවක් තුල කරනකොට මේ වොයිස් මැනේජ්මන්ට් ඉතාමත්ම වැදගත්. මොකද වොයිස් එක තමයි ඔබ පිළිබඳව දෙන හොඳම ප්‍රතිරූපය වෙන්නේ. වොයිස් එක සහ මනාලිස සකසාගත් ස්ලයිඩ්ස් වලින් තමයි ඔබ පිළිබඳව හොඳම ප්‍රතිරූපය ජජ් පැනල් එකට සහ ප්‍රසන්ටර්ස් ඔඩියන්ස් එකට එහෙම නැත්නම් පාර්ටිසිපන්ට්ස් ලාට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා re-engage your audience attention. හැම තිස්සෙම දැන් මම උනත් මෙතෙන්දී ඒක පාවිච්චි කළේ නෑ. මොකද මට කාල කළමනාකරණය කරන්න ඕන නිසා. ඇත්තටම දැන් මම හරියටම මැද පාවිච්චි කරා නම් ඒක පාවිච්චි කළ යුතුව තිබුණා. Are you with me? ඉංග්‍රීසියෙන් කතා කරනවා නම් හරි are you with me? දැන් මම ඇහුවොත් are you with me? right? Can you hear me please? හරි ඔබට මාව ඇහෙනවද? හරි ඔබ මාත් සමග ඉන්නවද? අන්න සැරින් සැරේ ඔඩියන්ස් එක තමන්ගේ ග්‍රහණයට ගැනීම වැදගත්. ඇත්තට මම මෙතෙන්දී මේ ස්කිල් එක පාවිච්චි කරේ නැති එක මගේ දුර්වලකමක්. මටත් අතරමැදදී අහන්න තිබුණා දැන් මම පැය කමාරක් තිස්සේ කතා කරගෙන ඉනවා. මම දන්නේ නැහැ ඔඩියන්ස් එක මයිත් එක්ක ඉන්නවද නැද්ද කියලා. ඒක එක පැත්තකින් දුර්වලකමක්. තමන්. දැන් මම මේ පොයින්ට් එකේ නිසා ඔබට ඉදිරිපත් කරනවා. මටත් අහන්න තිබුණා can you hear me? ඔබට මාව ඇහෙනවද? හරි. Are you with me? ඔබ මයිත් සමග ඉන්නවද? re-engage කරන්න ඕනේ. ඒ නිසා මම දැන්වත් අහනවා are you with me? ඔබ මාත් සමග ඉන්නවද? Yes or no? Yes sir. අන්න දැන් තමයි මම ග්‍රහණය කරගත්තේ ඔඩියන්ස් එක මයිත් එක්ක ඉන්නවද නැද්ද කියලා. ඒක දුර්වලයි. ඒක එක්තරා විදිහකට දුර්වලයි. දැන් ප්‍රසන්ටේෂන් එකේ අවසානයටත් එන්න ඇවිල්ලා හරි are you with me කියලා ඇහුවේ දැන් මමයි. දැන් මම ඇහුවේ. ඒම නෙමෙයි ඔබ අතරමැදදී එක්වරක් හෝ අඩුමත ගානේ අහන්න. හරි ඔබට මාව ඇහෙනවද? මා ඔබත් සමග ඉන්නවද? ඔබ මාත් සමග ඉන්නවද කියන එක අහන්න. ඒ නිසා re-engage කිරීම අතිශයින්ම වැදගත් වෙනවා. Leave time for questions. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ එහෙමනම් ප්‍රමාණවත් කාලයක් ඒක ඇත්තටම දැන් මේ වගේ ප්‍රසන්ටේෂන් එකක නම් අනිවාර්යයෙන්ම සංවිධායක මණ්ඩලයක් ඉන්නවා, කෝඩිනේට් කරන්න කෙනෙක් ඉන්නවා. ඒ නිසා ඔබගේ VURD එකේ අනිවාර්යයෙන්ම ප්‍රශ්න සඳහා වේලාවක් වෙන් කරලා දෙනවා. හැබැයි ඒ වෙලාවත් ඔබ අරගත්තොත් ඔබට ප්‍රශ්න අහන්න වෙලාවක් නැති වෙලා යනවා. ඊළඟ ප්‍රසන්ටර්ස් අවස්ථාව දෙන්න වෙනවා. ඒ නිසා තමයි නිවැරදි කාලය තුල ප්‍රසන්ටේෂන් එක නිමා කළා ඒ සඳහා ඔඩියන්ස් එකට පාර්ටිසිපන්ට්ස් ලාට ජජ් පැනල් එකට ප්‍රශ්න අහන්න අවස්ථාවක් ලබා දී යුත්තේ. ඒ වගේම එහෙමනම් have a wrap up slide to summarize your points. ඔබගේ අවසාන වශයෙන් ඔබ සාකච්ඡා කළ කරුණු ඉතාමත්ම කෙටියෙන් පරිශ්‍රණයේ මෙන්න මේවා තමයි අවසාන වශයෙන් මා සොයාගත්තේ. මගේ ඇනලිසිස් එක තුලින් සහ ෆයින්ඩින්ග්ස් වලින් මා සොයාගත්ත කරුණු මේවයි. ඒ අනුව සමස්තයක් වශයෙන් මම අද දින මගේ ප්‍රසන්ටේෂන් එකේ සාකච්ඡාවට ලක් කළ කරුණු වල සාරාංශයවත් හරයමයි කියලා ලස්සනට ඔඩියන්ස් එකේ ග්‍රහණය තබාගෙන නිමා කරමින් අවස්ථාව දෙන්න ප්‍රශ්න අහන්න. එහෙමනම් මං හිතනවා මේ දීලා තියෙන සීමිත කාලය තුල කොහොමද සඵලදායී ලෙස වඩාත් ප්‍රෙපරේෂන් එකකින් යුතුව වඩාත් පූර්ව සැකසීමකින් පූර්ව සූදානමකින් යුක්තව කොහොමද ඔබගේ ප්‍රසන්ටේෂන් එක සකස් කළ යුත්තේ මෙන්ම ඒ වගේම ඔන්ලයින් රාමුවක් තුළ ඔබ ඒ සඳහා සූදානම් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳවත් ඒ වගේම ඒ සකසාගත් ප්‍රසන්ටේෂන් එක මනා ලෙස ඩිලිවර් කරන්නේ ඔඩියන්ස් එකට ඉදිරිපත් කරන්නේ කොහොමද යන්න පිළිබඳවත් යම්කිසි අවබෝධයක් ඔබට අද දින මෙම ප්‍රසන්ටේෂන් එක තුලින් ලැබෙන්න ඇති කියලා. ඒ අනුව මම ඉගෙනුම් අරමුණු වශයෙන් ඉදිරිපත් කරා. හරි මගේ මේ ප්‍රසන්ටේෂන් එකේ මූලිකම අරමුණ තමයි කොහොමද ඔබගේ VURD එකට අදාළ පරිශ්‍රණ ප්‍රසන්ටේෂන් එක මනාලෙස සකසා ගන්නේ සහ ඔඩියන්ස් එකට ඒක මනාලෙස ඩිලිවර් කරන්නේ කෙසේද කියන එක. ඒ අනුව මේ පැයයි විනාඩි 25ක වගේ කාලයක් තුල කළ සාකච්ඡාව තුලින් මම හිතනවා ඔබට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් හෝ යම්තාක් අවබෝධයක් ඉගෙනුම්
නිමෙවුම් වශයෙන් ඔබට ලැබෙන්නේ නැති කියලා. බොහොමත්ම ස්තුතියි. ඒ අනුව ඔබට අවස්ථාව තියෙනවා යම් කිසි ආකාරයේ පැහැදිලි කර ගැනීමක්, ප්‍රශ්නයක්, ඒ වගේම ස්ලයිඩ්ස් වලින් මතුවෙච්ච ගැටලුවක් සහ යමක් අනාවරණය කර ගැනීමට අවස්ථාව මේ අනුව ඔබට හිමි වෙනවා. බොහොමත්ම ස්තුතියි මේ අවස්ථාවේ ඔබ සැම මා හා සම්බන්ධ වීම සම්බන්ධයෙන්. Thank you, sir. විද්‍යෝද්‍ය උපාධි අපේක්ෂක පරීක්ෂණ දිනය 2021 සඳහා සහභාගී වූ සියලු දෙනාගෙන් අවසරයි. මම හිතන්නේ ඔබට මාව ඇහෙනවා ඇති. ඇහෙනවා. Thank you, sir. ප්‍රථම මූලික වශයෙන්ම විද්‍යෝද්‍ය උපාධි අපේක්ෂක පරීක්ෂණ දිනය 2021 සඳහා උපදේශකත්වය සැපයූ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාපීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හිමිකන්ද මැතිතුමන් වෙත අපගේ විශේෂ ගෞරවපූර්වක ස්තුතිය මේ අවස්ථාවේදී පළ කර සිටිනවා. ඒ වගේම විද්‍යෝද්‍ය උපාධි අපේක්ෂක පරීක්ෂණ දිනය 2021 සභාපති ධූරය දරන මහාචාර්ය වසන්ත මෙන්ඩිස් මැතිතුමා සහ එහි ලේකම් ධූරය දරන ආචාර්ය සංජීවනී මන්ත්‍රී රත්න මැතිණිය ඔබගේ මඟ පෙන්වීම සහ කැපවීම මේ අවස්ථාවේදී අගය කර සිටිනවා. ඒ වගේම ඔබ දෙපළටත් අපගේ විශේෂ ස්තුතිය ගෞරවපූර්වක ස්තුතිය පුද කරනවා. එමෙන්ම ඵලදායී වශයෙන් ඉදිරිපත් කිරීම ප්‍රසන්ටේෂන් එකක් ඉදිරිපත් කිරීමක් සකසා ගන්නේ කොහොමද, ඒ වගේම එක ඩිලිවර් කරන්නේ ඉදිරිපත් කරන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව අපගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට ඊට වටිනා අර්ථවත් පැහැදිලි අවබෝධයක් ලබා දීම සඳහා තමන්ගේ වටිනා කාලය කැප කරගත් අපගේ ආචාර්ය ශාන්ත විජේසිංහ මැතිතුමන් හට විද්‍යෝද්‍ය උපාධි අපේක්ෂක පරීක්ෂණ දිනය 2021 සංවිධායක කමිටුව වෙනුවෙන් ගෞරව පූර්වක ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඒ වගේම මාර්ගගත ක්‍රමයට මෙම සැසිය පවත්වාගෙන යාමට අදාළව අප වෙත කටයුතු සම්පාදනය කර දුන් මහාචාර්ය දමයන්ති බමුණසිංහ මැතිණිය ඇතුළු පිරිස සඳහා සීඩෙප් සංවිධානයේ පිරිස සඳහා මේ අවස්ථාවේදී විශේෂ ස්තුතිය පුද කර සිටිනවා. අවසන් වශයෙන් අද දින සැසිය සඳහා සහභාගී වූ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට අපගේ ස්තුතිය සියලු කමිටු සමාජිකයන් වෙනුවෙන් මා පළ කර සිටිනවා. ස්තුතියි. ඔය අනුව අවසාන වශයෙන් එනම් මම නැවතත් අපේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාපීඨයේ පීඨාධිපතිතුමාන් ඇතුළු ඒ වගේම PURD වල එකේ අපේ සභාපති මහාචාර්ය වසන්ත මෙන්ඩිස් මහතාත් ආචාර්ය සංජීවනී මන්ත්‍රී රත්න මහත්මියත් ඇතුළු සියලුම කමිටි සමාජිකයින්ට මගේ ස්තුතිය පිරිනමමින් අවසන් කරනවා. Thank you so much. Thank you, sir.